ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් අවකාශයේ ප්‍රේක්ෂක නිදහස ස්වාධීනත්වය රැකගත් ITN ඔබේ පවුලේ නාලිකාව බොහොම ආදරයෙන් ඉදිරිපත් කරන සිකුරාදා රෑ chat and music සමගින් එකතු වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා සුපුරුදු පරිදි. කොරෝනා වෛරසය අවසන්. මේ නිවුස් එක කියන්න අපි කොයිතරම්නම් කාලයක්ව බලාගෙන ඉන්න වෙයිද? ඇත්තටම එහෙම වුණොතින් තමයි මගේ ජීවිතේ මම කියන හොඳම නිවුස් එක බවට පත්වන්නේ. මගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම හොඳම ආරංචිය බවට පත්වන්නේත් ඒ ආරංචිය. අපි තවත් ඉවසමු. අපි තවත් ආරක්ෂා සහිත වෙමු. අපි තවත් අවධානයෙන් අවබෝධයෙන් ජීවත් වෙමු. අපේ රැකියාවන් වලට අපි යන්න ඕනේ. අපි ඒ හැමදේම කරන්න ඕනේ. අපේ ජන ජීවිතය පවත්වාගෙන යන්න ඕනේ. හැබැයි තාමත් මේ උවදුර අවසන් නැහැ කියන දේ අපේ යටිහිතේ තබාගෙන. අපි සමහරලාට වැඩ කරගෙන යනකොට අපිට අමතක වෙන ටික වෙලාවක් යද්දි මාස්ක් එක පහත් කරලා කතා කරන්න සිද්ධ වෙනවා සමහර වෙලාවෙදී. ඒ දේවල් එහෙම නොකර තව දුරටත් අවධානයෙන් අවබෝධයෙන් හිටියොත් අපිට පුළුවන් වෙයි මේ සුභාරංචිය ඉක්මනින්ම ඔබටයි මටයි ඇහෙන්න ලෝකෙටම ඇහෙන්න කියන්නට. ඒ පණිවිඩයත් එක්ක අපි ආරම්භ කරමු chat and music. මම මුලින් කිව්වා ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ නිදහස ස්වාධීනත්වය රැකගත් පවුලේ නාලිකාව කියලා. ITN එක මේ දවස්වල බොහොම සතුටින් ඉන්නේ. ඒකට හේතුව තමයි අලුත් නිර්මාණ රැසක් ITN හරහා ප්‍රේක්ෂකයන්ට සමීප කරන්නට අවකාශ ලැබිලා තියෙන නිසා. ඒ අතරේ පසුගිය සතිය කියන්නේ තවත් විශේෂ සතියක්, විශේෂම සතියන්තය ගැන කතා කරොත් පසුගිය ඉරිදා සිට ආරම්භ වුණ අලුත්ම ටෙලි නාට්‍ය තාදී කණ්ඩායම සමගින් තමයි අද දවසේ chat and music ඔබ වෙත ඉදිරිපත් කරන්න අපි සූදානමින් සිටින. අපි මුලින්ම හඳුනා ගනිමු තාදී නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අද පැමිණි කලාකරුවන් කවුරුන්ද කියලා. ඒ ආදරණීය කලාකරුවන් බලාගෙන යනකොට අර අන්තිමට දැකපු නිලිය රංගන ශිල්පිනිය එන්නේ කොයි අවස්ථාවේද කියලා සමහරට මිනිස්සු මුලින් ඉඳන් අගටම බලන් ඉඳ තියෙනවා. ඕක ඔහොමම වුණා සත්‍යයට නාට්‍යයේදීත් ඇය එන්නේ කොතනද කියලා බලාගෙන හිටපු ප්‍රේක්ෂකයන්ට සිද්ධ වුණ අන්තිමේදී ඇය එන්නේ නැහැ කියලා තේරුම් ගන්නට. හැබැයි අපි දන්නේ නැහැ මේ ටෙලි නාට්‍ය අවසන් වෙන්න කලින් එහෙම දෙයක් වෙයිද කියලා අපි බලාපොරොත්තු වෙනව නේද චමත්කා. සුබ සන්ධ්‍යාව. සුබ සන්ධ්‍යාව. ටෙලි නාට්‍ය අවසන් කරලා ලංකාවේ හිටියොත් ලොකු දෙයක්. චරිත්. දිග ගමනක එක තැනක් තාදී. තාදී නිකන් අපි දන ඔයයි මයි දෙන්නම මේකේ ඉන්න නිසා තාදී කියන්නේ මොකක්ද කියලා හැමෝම අහනවා. අපි ඒක අහමුද ශනුද්‍රිගේ? මේ ප්‍රධාන රංගන ශිල්පිනිය හැටියට මම හිතන්නේ ඒක ඩිරෙක්ටර්ගේ කටහඬින්ම තමයි. රේටින්ග්ස් තුනට අපි ඩිරෙක්ටර් එකේ කටහඬින්ම අහමුද තාදී කියන්නේ මොකක්ද එහෙනම්? තාදී අපි දන්නවා මෙත් මුදි තාදී තුනක් තියෙනවා නේ. මෛත්‍රිය, මුදිතාව, ඉවසීම. ඉවසීම තමයි තාදී කියලා කියන්නේ ඉවසීමේ ගුණය. තව ප්‍රශ්නයක් තියෙනවා කි ලොකු ටැග්ලයින් එක ලියලා ජීවිතේ ඕපක්කමික සංවේගය. මම මේ හැමෝම මගෙන් Facebook කියන ඕපක්කමික කියන්නේ මොකද්ද? ඒක හරියට කියවන්න ඕන පරිස්සමින් කියවන්න ඕන වචනයක් කියවෙන්න ඉඩ තියෙනවා ඒක කියවන්න කියලා. ඒක නිසා ඕපක්කමික කියලා කියන්නේ උපක්‍රම නිසා හටගත් කියන එක. උපක්‍රම නිසා හටගත් උපක්‍රම කාගේද කියලා බලන්න ඕන නම් තාදී බලන්න. මොකද්ද මාධවී ඒක මොකද්ද ජීවිතේ? නෑ අපි අහන්න ආස ඒක කාන්තා කටහඬක. ඕපක්කමික. සනුද්දී? උපක්‍රමික. හුන්නේ. උපක්‍රමික. තාමත් හොඳයි. තාමත් හොඳයි අද නම් ප්‍රැක්ටිස් වෙලා ඉන්න තියෙන්නේ. විශේෂයෙන්ම අද කෙනෙක් නෑනේ. මෙතන ප්‍රසන්ට කෙනෙක් නෑ අද ඒක කියන්නේ ප්‍රශ්නේ. දැන් මට වෙලා තියෙන දැන් මම වෙන නාට්‍ය කණ්ඩායම් ආපුවාම මම පිටේ ඉඳන් අහනවා ඒ ප්‍රශ්න ඕන එක. දැන් සමහරලාට මගේ අතින් නාට්‍ය කියවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම අද ගොඩාක් අඩුවෙන් කතා කරනවා. ඔව්. මම ආයෙමත් ඔක්කොම මගේ ප්‍රශ්න ටික හරි පාවතර දාගන්නකම් අපි මාධවීට අවස්ථාවක් දෙමු. ගීතයක් ගායනා කරලම සිකුරාදා රෑ පටන් ගන්න කියලා.
මිහිඳුම් සීල උණුසුම් ස්වීත සලදහැනේ සීන හුරතල් යහන් තලන්නේ පාද පෙතිමල් දෝත පිනිදම් සුරංගනාරන්නේ නාද වැහෙන ගුවන් තරන්නේ භූලි වැගිරෙන ධාරේ මෙහා කුණ ආදරේ බොහොම ස්තුතියි. බොහොම අලුත්ම ගීතයක්. අලුත්ම ගීතයක් නැවුම් මටත් සුවඳ දැනුණා ඒ ගීතේ. ඔව් මටත් අලුත්. ඔයාලට දැනුණනේ ඒක වෙලාවක. මට මේ කෙල ගිලෙන්නේ නැතු වුණා. එහෙම දුනේ. ඒක බොහොම බය හිතිලා මට කෙල ගිලෙන්නේ නැති වෙලා කෙල වැඩිපුර ගිලිලා එහෙම එකක්. ඔය එනවා. එහෙම මේ වෙනවා. තමයි මගේ පළවෙනි ස්වතන්ත්‍ර ගීතය. පළවෙනි වතාවට තමයි ලයිව් සිං කරේ. ඒ අපි ඉන්නේ නේ. ඒක මරු. පළවෙනි පාර මමත් පළවෙනිම පාර බෑන්ඩ් එකකින් මට මනෝජයගේ ඒ
පසුබිම් සංගීතයට ඒක සිං කරන්න ලැබිච්ච එක මම වාසනාවක් කොට සලකනවා. එහෙමද? එහෙම නැත්නම් මේ අවස්ථාව මීට වඩා අමාරු වෙන්න ඉඩ තිබුණා සමහරක් විට. ගොඩාක් ගෑනු ළමයින්ට වාසනාවන්ත ගොඩාක් අවස්ථා ලබා දී ළමයින්ට වාසනාව වාසනාව මෙහෙම ගෙනත් දුන්න කෙනෙක් තමයි විශාරද මනෝජ් පීරිස් කියන්නේ. ඒ වගේම තමයි වාද්‍ය වෘන්දයම එහෙම පිරිසක් කීබෝඩ් වාදනයෙන් ශශික අතපත්තු, වයලීනයෙන් අනුශාල් ලියනගේ, ලීඩ් ගිටාරයෙන් කපිල කෝසල, බේස් ගිටාරයෙන් ප්‍රසාද් වර්ණකුල සූරිය, ඔක්ටපෑඩයෙන් සුජීව දිසානායක, ඩොලක් වාදනයෙන් කුෂාන් සිරිවර්ධන ඇතුළු පිරිස තමයි ඒ ගීතයටත් වාදනයෙන් සහාය වුණේ. මේක අලුත් ගීතයක්. කොහොම නැවුම් ගීතයක්. මේ දවස්වල මාධවී කිව්වොත් ආදරේ ඕනෑ කර තිබේ තමයි අපිට හැම තිස්සෙම ඒ දැනෙන්නේ. වුණාට ඔයා දන්නවද මෙතන ඉන්න හැම එක්කෙනෙක්ම සින්දුව ෂෙයා කරා. ඔයා විතරයි ෂෙයා කරා. මගේ වයිෆ් ෂෙයා කරා ඒක. අපි පවුල දෙන්නම ෂෙයා කරන්න ඕනේ නැහැ නේ. එයා ෂෙයා කරා. දෙන්නෙක් ෂෙයා කරොත් මේ ඒක වැඩිපුර හැමෝම ෂෙයා ෂෙයා කරා. වෙනවා. ඔයා විතරයි ෂෙයා කරේ නැත්තේ. ඔව්. ඉතින් ගීතේ පද රචන ජැක්සන් උද්දලික දේවල් කියන මිනිස්සුන්ට අදාළත් නැහැ. ලස්සන වීඩියෝ එකක් ලස්සන වීඩියෝ ලස්සන වීඩියෝ එකක් රාජ් තෙලප්පලම් තමයි සංගීත නිර්මාණය කළේ. වීඩියෝ එක කළෙත් අප්පච්චිමයි අධ්‍යක්ෂණය කරේ. ආදරේ ඕනෑ කරේ කියලා ළමයින්ටත් සුදුසු වැඩිහිටි ගීතයක්. ඇයි වීදි දරුවන් තෝරාගත්තේ මාද පළවෙනි නිර්මාණය හැටියට නෑ මම හිතන්නේ අප්පච්චි මීට කලින් ඇඩ්‍රස් නෑ චිත්‍රපටයෙන් වීදි දරුවෝ ගැන කතා කළා. ඒ තිබිච්ච මේ ඒ ෆීල් එකෙම වෙන්න ඇති මේ සින්දුවත් ලියන්න ඇත්තේ මම හිතන්නේ. මොකද එයා කොහොමත් එක් ප්‍රතිනිර්මාණය කරපු කෙනෙක්. ඒක නිසාම ගීතයකටත් මේ තේමාව සුදුසුයි කියලා ඔහු විශ්වාස කරන්න ඇති. කොහොම ලොකු පණිවිඩයකුත් ඒ රූපරාමු හරහා එනවා නේද? අවසානයේදී හැබැයි අපිට හැරෙන්න බැරි තැනකින් අපි හැමෝම නවතිනවා නේ. ඔව් ඒක තමයි යථාර්ථය නේද? අපි කොච්චර උත්සාහ කළත් කවුරු මොනතරම් NGO කියයි විවිධාකාරයේ හතු පිපෙන්නා වගේ තියෙනවානේ මේ පුංචි දරුවෝ වෙනුවෙන් විවිධ ආයතන. නමුත් අවසානයේදී යලි බලපුවාම වෙලා තියෙන මුලදී වෙච්ච දෙයමයි. මම හිතන්නේ ඒක තමයි. ඒක බලන්න ඕනේ වීඩියෝ එක මාධව්‍යන්තිනී YouTube channel එකේ බැලුවා කියන එක වට තේරෙනවද? ඔව්. ෂෙයා නොකරට YouTube channel එකේ මම කමෙන්ට් කරලා තිනවා ඒකව දැක්කද? මෙතන කවුරු හරි කරලා තිනවද ඒ දේ? අන්න ඒක තමයි කියන්නේ ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා කියන්නේ. මෙන්න මේ සෙනුරව මට පෙන්වන්න. කොහොම සෙනු කෙලින් වෙයි. සෙනු ලස්සනට ඉන්න. මේ තමයි ලංකාවේ ටෙලිනාට්‍ය කුංචි තිරයට පායා ආපු අලුත්ම පෙම්වතා. පෙන්වතා ඇයි පෙන්වතා ඒ පෙම්වතා නෙමෙයිද? දුෂ්ටයාද නැත්තා සෙනුර කොහොමද ජීවිතේ? දැන් තාදි කරනවා තාදිත් එක්කම මගේ ඩිග්‍රී එකේ වැඩ කරගෙන හොඳින් යනවා. ඔයා හරි අහිංසක පෙම්වතෙක් කියලා තමයි දැන් හැමෝම හිතන්නේ. නාට්‍ය පළවෙනි කොටස බැලුවාම මේ එහෙම හිතුණා මටත්. ඇත්තට ඔව්. ඇයි මොකද එහෙම හිතුනේ? ඈ ඔයාට මොකද හිතුනේ? මට ඉතින් මුකුත් එහෙම හිතෙන්නේ නැහැ පෙන්වතෙක් එහෙමද? මම ඇදලා දැම්ම චරිතය මේකට කොහොමද අද මොකද අහන්න හිටිය කෑල්ලක් මම දැන් චමත්ක දැන් ඔයා මං ඉස්සෙල්ලා මෙතනින් මේමකෝ අපි සත්‍ය අවසන් කරපු තැනින්ම පටන් ගමුකෝ. සත්‍ය අවසන් වුණා. ඒ අවසානයේ චරිත ඔයාලට පුළුවන් මේකට උත්තර දෙන්න. ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ ගැන. සත්‍ය අවසානයේ පිළිබඳ යම් ප්‍රශ්න මතුවුණා. හොඳයි. ප්‍රේක්ෂකාගාරේ ඇහුවා. ඒකද අවසානය ඔන්න මට උත්තරයක් දෙන්න. මම කියන්නේ මේක මම ඇත්තටම මේ උත්තරයක් දිය යුතුම ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ ස්වාධීන රූපවාහිනියත් එක්ක එකතු වෙලා ඉඳපු රසිකයන්ව අතරමං කරා දෝ කියලා සමහරු මගෙන් අහනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවයට සෑහෙන්න බැනලා තිබ්බ YouTube එකෙත් මේක මොකක් හරි රජයේ බලපෑමක් හෝ මේ නාට්‍ය ගලාගෙන යන අත එච්චර හොඳ නැති නිසා මේක නැවතුවද කියලා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඒක මේ අතන නාමල් අයියත් මමත් මේ සජීවී අවකාශයක් ඉල්ලමින් හිටියේ ඇවිල්ලා මේ පිළිබඳව කතා කරන්න. මොකද ඇත්තටම මේ ඒක වැරදි මතයක්. ඒකට හේතුව දැන් මම හරි සිම්පලි පැහැදිලි කරන්නම් ඒක. දැන් අපි සත්‍ය තුලින් කරේ මේ සමාජ සෝදකයෙක් පිළිබඳව කතා කරපු එක. ඒ කියන්නේ සමාජයේ මේ තියෙන සිස්ටම් එකත් එක්ක ගැටෙමින් සමාජයේ සෝදනය කරන පුද්ගලෙක්. හැබැයි ඔහු නාට්‍යකාරයෙක්. ලොකු පොරක් නෙමෙයි. එතකොට ඒ නාට්‍යකරුවා තුල සමාජ ශෝධන කටයුත්තේදී සිද්ධ වෙච්ච සමහර කාරණා පිළිබඳව ඒවා තුළ තියෙන තාර්කිකභාවය පිළිබඳවත් මිනිසුන් ප්‍රශ්න කරනවා. නාට්‍යකාරයෙක් කොහොමද මෙහෙම කරන්නේ? නාට්‍යකාරයෙකුට පුළුවන් ද උත්තර ගේමක් දෙන්න වගේ. එතකොට ඒක යනවා අපිට යන්න ඕනේ තැන තමයි අවසානයේදී මේකට හා සම්බන්ධව දේශපාලන සම්බන්ධ කාරණාවේදී නාට්‍යකරුවෙක් හෝ සමාජ සෝදකයෙකුට යන්න පුළුවන් උපරිම තැන තමයි දේශපාලනය. එතනින් එහාට ගිය කිසිම සමාජ සෝදකයෙක් අද වෙනතුරු ජීවතුන් අතර නැහැ. එහෙමත් නැත්නම් මේ සමාජ සෝදකයා එක්ක මේ අර කියන අධිකාරියටම යටත් වෙනවා. එහෙමත් නැත්නම් ජීවතුන් අතර නැතුව. දැන් අපි ඕනම සමාජයක්. ඒතර මම සත්‍ය බලපු ඔඩියන්ස් එකට කියන්නේ
සත්‍යයා ඔතනින් එහාට ගිහිල්ලා එහෙම නැත්නම් ඒ කතාවේ අපි නැවතිච්ච පුරුකට එහා ගිහිල්ලා නැත්නම් ඒ නැවතිච්ච පුරුකට අපි දඬුවම් කරනවා වගේ එකක් බලාගෙන ඉන්න ආසයි අපේ සමාජයේ ටීවී එකේ. ටීවී එකේ තමයි ඒක බලාගෙන ඉන්න ආසයි. හැබැයි හැමතිස්සෙම මේ ඔපචුනිටි එක මේ ඔඩියන්ස් එකට තියෙනවා සාමාන්‍ය ජීවිතේ. ඒතකොට හැබැයි සාමාන්‍ය ජීවිතේ මේක සිද්ධ වෙන්නේ නැති නිසා අපේ නාට්‍ය තුලින් සිද්ධ වේවි කියලා උන් සෑහෙන බලාපොරොත්තුවක් තියාගෙන නාට්‍යයෙන්වත් අපිට පුළුවන් මේ දේශපාලනයට ගහන්න පුළුවන් පොරක් හදන්න කියලා. නෑ අපි කිව්වේ නෑ. එතන ඒක අපි හදන්නේ නෑ. ඒක අපි හදමු එළියේ. ඔයාලත් එක්ක එකතු වෙලා. හැබැයි අපි හැමෝම දන්නවා අපි මහලොකුවට මේ සිස්ටම් චේන්ජ් හැම දෙයක් ගැනම කතා කරාට දනංජ. අපි මේ පිළිබඳව ලොකු සාකච්ඡාවක් පවත්වනවා. කන බොන තැන්වල හැමතැනම. හැබැයි අපි අවසානයේ ගිහිල්ලා ඔය කියන ප්‍රධාන ධාරාවේ තියෙන දේශපාලන ධාරාව ඇතුළට අපි කමෝම ගිහලා ඡන්දෙ දෙනවා. මමත් එහෙමවත් එහෙමයි මමත් එහෙමයි කියලා මම පිළිගන්න ගමන් මේක මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි නාට්‍ය තුලම අපි මේ පිළිබඳ ප්‍රශ්න කරනවා මුලින් ඉඳලා. අපිට වෙනසක් ඕනි කියලා අපි කෑ ගහනවා. හැබැයි අපි තුලින් ඒ වෙනස කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි නාට්‍යයෙන් ඒ වෙනස වෙයි කියලා හැමෝම විශ්වාස කරනවා. නෑ අපි ආරාධනා කරනවා. ඒ වෙනස කරන්න. අපිට ඒක සාමාන්‍ය ජීවිතයේ ඇත්ත ජීවිතේදී නාට්‍ය තුලින් ඒ වෙනස කරන්න බෑ. වෙනස කරන්න ආපු නාට්‍යකාරයෝ විතරක් නෙවෙයි. ජනාධිපති වගේ අයට අවසානයේදී අත්තුනේ ඒ ඉරණම තමයි. මං කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා පවා වෙනසක් කරන්න කියලා ආවට එතුමාට කරන්න පුළුවන් වුණාද කියලා අද දැන් මිනිස්සු අහනවා. අපිට තාම කාල තියෙනවා ඒක. කාල තියෙන. ඒක අපි බලාගෙන. ඔව් සත්‍ය අවසන් කරපු තැන තමයි තාදී හමුවන්නේ. සත්‍ය අවසානයේද ඉවසීම තියෙන්නේ අත්තට. තාදී කියන්නේ සත්‍යවලට වඩා මං කිව්වොත් සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ යන කතාවක් කියලා නිවැරදි. ඉතින් තාදී වෙනස් සත්‍ය වෙනස්. මට ඕනේ උනේ සත්‍ය ඇවිල්ලා එක වෙනස්ම විදිහේ. ඉතින් තාදී කියන්නේ අර ආදරේ පැත්තට බර තරුණ පරම්පරාවට ගොඩක් සම්බන්ධ ටෙලි නාට්‍යයක්. ඉතින් මට ආස හිතුණා ඒ වගේ දෙයකටත් සම්බන්ධ වෙලා බලන්න. මොකද ගින්නෙන් උපන් සීතල සත්‍ය දෙකම ඇවිල්ලා අර සම්භාව්‍ය ගණයට අයිති ටෙලි කතාවක් වගේම සිනමා නිෂ්පාදනයක්. ඉතින් තාදී පොඩ්ඩක් වෙනස්. තාදී පොඩ්ඩක් වෙනස්. අපි ගීතයක් අහමු ශනුද්‍රිගෙන් තාදී ගැන අහන්න කලින්. නිවන පැතුම වේ මගේ හද තුල
ජාත්‍යන්තර රූපලාවන්‍යයේ ශ්‍රී ලාංකිකයේ අනන්‍යතාවයේ ඩ්‍රීම් රෝන් වෙතින් තමයි මේ වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන්නේ. විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම් රෝන් දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර රටවල් 35කට අධික සංඛ්‍යාවක රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමද සිදු කරනවා. සුපුරුදු හිතවතා ඩ්‍රීම් රෝන් අපිත් එක්ක අදත් ඉන්නවා. ඒ වගේම තමයි අදත් අර තරගයේ ක්‍රියාත්මක වෙනවා. කො මගේ මේ ෆෝන් එක මෙහෙම අරගෙන ඔබ ටීවී එකේ chat and music නරඹන මොහොතේදී මෙහෙම chat and music පිටිපස්සේ ටීවී එකේ පේන විදිහට සෙල්ෆියක් අරන් chat and music fan page එකේ ඉන්බොක්ස් කරෝතින් ඔබේ නමයි දුරකථන අංකය ලිපිනයයි එක්ක අපිට පුළුවන්කම තිබෙනවා තෝරාගත්තු ජයග්‍රාහකයන් දෙදෙනෙකුට තෑගි ලබා දීමට. ඒ තෑගි ලබන කට්ටියව අපි ලබන සතිය තමයි හඳුන්වා දෙන්නේ. ඒ වගේම තමයි පසුගිය සතියේ ජයග්‍රාහකයන් අප ළඟ තියෙනවා. වැඩසටහන අතරතුරේදී ඔවුන්ගේ නම් මතක් කරන්නටත් මම පොරොන්දු වෙනවා. හර්ෂි, තාදී ටෙලිනාට්‍යයේ අපි පළමු එහෙම නැත්නම් හඳුන්වා දීමේ වැඩසටහන සහ පළමු එපිසෝඩ් එක විතර තාම දැකලා තියෙන ප්‍රේක්ෂකයන් කවුද ඇත්තටම මේ සමන්ති? සමන්ති ඇත්තක්ද බොරුවක්ද කවුද? සමන්ති ඇත්තක්ද බොරුවක්ද කියලා අපි නොකියයි මුනේ. ඒක ප්‍රේක්ෂකයෝ බලන්න. හැබැයි සමන්ති ගැන කිව්වොත් සමන්ති කියන්නේ දඟකාර කටකාර ගමක හැදිච්ච කෙල්ලෙක්. හොඳින් ආදරය කරන ඇත්තට ආදරය කරන එහෙම චරිතයක්. හැබැයි ඇත්තක්ද බොරුවක් කවුද නිමන්තගේ ඔළුවේ ඉන්න කෙනෙක්ද කියලා හරියටම කියන්න බෑ. අපි බලමු ඉතින් ඉස්සරහට. ඔව් ඒක කියන්නත් බෑනේ මොකද ඒක තමයි කතාව දෙස්ලා තියෙන කාරණාව. මම හැවෙත් ඒක තමයි ඒ කියන්නේ. සමන්ත කියන්නේ කවුද කියන එක. අපි දැන් දැක්ක ටිකක් අපිට දකින්න සාමාන්‍ය නාගරික ජීවිතයට වඩා වෙනස් වූ ගති පැවතුම් සහ විලාශයන් තමයි අපි දැක්කේ සමන්තිගෙන්. එහෙම වගේ නේද යා? ඒ වගේනේ. අපිත් එක්ක එකතු වෙනා මේ වෙලාවේ දුරකථනයේ නායබෝවන්. ආයිබෝවන්. කාටද කතා කරන්නේ? මමට ඕන මාධවීට කතා කරන්න. ආයිබෝවන්. අනේ ඔයා ගොඩක් ආසයි අනේ. අනේ මොකද්ද නම ඔයාගේ? මහිෂා ගල්ගෝමි. මහින්ෂා කොහොමද මහින්ෂා වාට? ඉන්නවා. හොඳින් ඉන්නවනේ සනීපෙන් ඉන්නවනේ පරිස්සමෙන්. කට්ටුනානේ බලන්න කට්ටුනා. සතුට වැඩිකමට ඇගේ දුරකථනය විසන්දි වුණා. හැබැයි නැවත උත්සාහ කරලා බලන්න සමහරට පුළුවන් වෙයි. හැබැයි වෙනත් කෙනෙක් උත්සාහ කරලා තිනවා ඒ අතරතුරේ. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කාටද ඔබ කතා කරන්න කැමති? නිවේදික මහත්තයාට තමයි කතා කරන්න ඕනේ. නිවේදික මහත්තයා. අම්බලා මට ඇහුනෙත් නෑ නේද? ඔව් ආයිබෝවන් කතා කරමු. ඔයා මේ වැඩසටහන හොඳට කරනවා. දැන් අවුරුදු 10කට කලින් චැට් මියුසික් කරා. මේ අපි දුකෙන් කිච්චේ ඔයා නැතුව හිටියා කාලයක්. දැන් ඉන්නවා. දැන් සතුටින් ඉන්නේ. සීනක්කත් අපි ඇඬෙව්වා. රංගපෑමෙන් හොඳ දක්ෂ විදියට රංගපානවා. දැන් හරි සතුටින් අපි චැට් මියුසික් බලන ඔයා හින්දා. බොහොම ස්තුතියි මේ රාත්‍රියේදී අපිත් එක්ක එකතු වුණාට. තාදී ටෙලිනාට්‍යයත් බලන්න ඒකෙත් මම ඉන්නවා. හැබැයි ඒක බලලා නම් සමහර විට ඔයගොල්ලෝ hina වෙන එකක් නෑ. සමහර විට මට බනි. හැබැයි ඉතින් බැන්නත් සමහර විට පස්සේ ඔයගොල්ලෝ කැමති වෙන්නත් ඉඩ තියෙනවා. අපි දන්නේ චරිතය පිළිබඳව මොකුත් කියන්න එපා කියලා මට අධ්‍යක්ෂකවරයා කියලා තියෙනවා. ඒ නිසා මම ඒක ගැන වැඩි කියන්නේ නෑ. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සෙන්ර ඇත්තටම මේ කොහොමද මේ අද චරිතව දන්නවද? අපි මේ ඉන්නේ මගේ වම් පස්සේ ඉන්න ඔක්කොම පීරිස්ලා. වාව්. මගේ වම් පස්සේ ඉන්න ඔක්කොම පීරිස්ලා. දකුණු පස්සේ ඉන්නේ පීරිස් නොවන කට්ටිය. එහෙම බැලුවාම අපිට පේනවා මනෝජ් පීරිස් ඉන්නවා එහා කොනේ. තමත්කා පීරිස් ඉන්නවා. සෙන්ර පීරිස් ඉන්නවා. සනුදු පීරිස් හැබැයි පීරිස් පාවිච්චි කරන්නේ නැහැ නේද? පාවිච්චි කරන්න මට දාලා නැහැ නේද? දාලා නැහැ. තාත්තා පීරිස්. අපි ප්‍රියසා. දැම්මනම් හොඳයි නේ. එපා ඒක ඔයගොල්ලෝ වගේ දැම්මනම් නේද? මං ආස නැහැ මේගොල්ලෝ වගේ වෙන්නේ. හැබැයි මෙහෙම පීරිස් කෙනෙක්ව බැඳහමත් එහෙම වෙනවා. එහෙම එච්චර ඩ්‍රාමයකට එහෙම දෙයක් ඕනේ නැහැ. මට පීරිස් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මෙච්චර සීරියස් ආදරය ගැන මම දැකලා නැහැ කවදාකවත් එහෙම ප්‍රකාශයක් කරනවා. නැත්තම් බඳිනවා කියන්නේ බඳින එකක් ගැන. බඳින්නේ ආදරේ ආදරේ නැතිවත් බඳින්න පුළුවන් නේ මිනිස්සුන්ට. ඒක බඳිනවයි ආදරේ කියන්නේ දෙකක් කියලාවත් වදන්නේ. සමාවෙන්න මට වැරදුනා. බඳිනවයි ආදරේ කියන්නේ දෙකක් කියන එක. සෙන් හරි අපි නැවත කතාවට එමුකෝ.
කොහොමද මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ? දැන් අපි දන්නා ප්‍රේක්ෂකයෝ බලන් ඉන්නකොට එහා පැත්තේ ඉන්නවා චමත්කා පීරිස්. එතකොට චමත්කා පීරිස්ගේ කවුද සෙනුර පීරිස් කියන්නේ? මේකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයා කැමතිද කියන්නේ ඒක? අක්කනේ අක්කා නිසාද එතකොට ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ? නෑ අක්ක නෙමෙයි චරිතය තමයි එයාට තමයි බ්ලේම් එක දාන්න ඕනේ මුලින්ම. එයා කොරෝනා කාලේ ගෙදර ඇවිල්ලා තමයි ඇදලා ගත්තේ මේකට. නැත්තම් රංගපෑම කියන එක කොහෙත්ම මම දන්නෙත් නෑ. ඇත්තටම දැනගෙන හිටියෙත් නෑ. ඉගෙනීමේ කටයුතු කරගෙන ඉද්දි චරිතය තමයි ඇවිල්ලා කිව්වේ මල්ලි මෙහෙම ස්ක්‍රිප්ට් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ අක්කලා ෆෝස් කරන්න කියලා මම මුලින්ම බෑ කිව්වා. ඒක චරිතය දන්නවා හොඳම කතාව. අයියගෙන් තමයි චරිතය මොකද්ද හොඳම කතාව? හොඳම කතාව කියන්නේ ඇත්තටම මේ අපි ඔය තාදි කරනවා කිව්වහම මේ චරිත විශේෂයෙන් ඔයාව අපි ඔයාත් එක්ක මුලින් කතා කරා මේ පිරිසත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ එක දෙයක් තිබ්බා මේකේ ওই නිමන්ත කියන චරිතේ තමයි ටිකක් කන්ෆියුස් වෙච්ච තාත්තා යටතේ හැදිච්ච තාත්තට බොහොම කීකරු වෙච්ච තාත්තත් බොහොම ආදරෙන් ඉඳපු චරිතයක් එක පාට පිස්සු කෙලින්න පටන් ගත්ත එක. එහෙම චරිතවලට එහෙම වෙනවා. ඉතින් මේ චරිතය එනකොට මං හිතුවා ඒක ප්ලේ කරන්න පුළුවන් වයස සීමාවක ඔහු ඉන්නවා කියලා මුලින්ම. ඔහුගේ රංගනය පිළිබඳව ඔහු මීට කලින් රංගනය කරලා තිබෙත් නැහැ ඇත්තටම. ලොකුම ප්‍රශ්නේ මට තිබ්බේ ඇත්තටම මෙයාත් එක්ක මේ සිංහල ස්ක්‍රිප්ට් එකක් කියවන්න. මෙයාගේ මෙයාත් ඒ කියන්නේ මේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ගිහිල්ලා ඊට පස්සේ ආපහු පිටරට අධ්‍යාපනයට ගිහිල්ලා මේ සිංහල ස්ක්‍රිප්ට් එකක් කොහොමද මෙයාත් එක්ක කරන්න කියන එක මම හිතන්නේ ඒකට අපිට ලොකු කාලයක් තිබ්බේ නෑ. මාසයක් එකමාරක් විතර තමයි ප්‍රෙපරේෂන් තිබ්බේ. ඉතින් මම හිතන්නේ සෙනුගේ මම දකින්න එක දෙයක් තියෙනවා. ඒ තමයි මොකක් හරි මම කිව්වොත් එයාට චැලෙන්ජ් එකක් ඒ චැලෙන්ජ් එක බාර අරන් මැරීගෙන ඒක කරනවා. ඉතින් අපිට එක පාටම මේ අර පිටරෙන් එළියට ගාපු ඇටීම පියාඹන්න බෑ. නමුත් මං හිතනවා මේ කතාව නරඹන ඔබට නිමන්තව ආධුනික වුණාට දැන් සහ ආගන්තුක වුණාට චරිතයත් එක්ක මං හිතනවා ඔහුගේ චරිතයත් එක්ක ප්‍රේක්ෂක බැඳේවි කියලා. අපිටත් එහෙම හිතුණා මුලින්. හැබැයි අපි හැමෝම දන්නවා ටික දවසක් යනකොට අපිට ඒක ඇත්තටම කියනකොට මටත් හිතෙනවා මම නොකිය හිටියට. ඒක තමයි. ඊට පස්සේ ටික දවසක් යනකොට තමයි අපිටත් ඒක ජීර්ණය වෙන්න පටන් ගත්තේ. මගේ පුතෙක්ද කියලා හිතුණා වෙලාවකට. ඔයාගේ පුතෙක්ද කියලා. වගේම පුතෙක්ද කියලා හිතුණා. අපි පොඩ්ඩක් බලමු සෙනුරගේ රඟපෑම් අපිට බලන්න පුළුවන් නම් දැන්. මගේ ඩැඩීට වගෙන් දෙයක් දැනගන්න උවමනා වෙලා තියෙනවා. මගේ පුතා මෙතෙන්ට ඇවිල්ලා තිනවද ඔයාගේ මේ ෆැමිලි බොන්ඩ් යන්න මේක එක්ක? ඔව් මහත්තයා. මෙයාද? කියන්නේ? මෙයා තමයි. මෙයා තමයි මහත්තයා. මෙයා වෙන්නේ කොහොමද මිනිස්සයෝ? මේකෙල්ල තමසේ කඩේ ගැන දන්නේවත් නැහැ. නිකන් බොරු කියන්න එපා. ඊයේ මොකද්ද මට කිව්වේ? මට තේරෙන්නේ මේ මහත්තයා මොනවා කියනවද කියලා. මූ බොරු කියන්නේ ඩැඩි. ඊයේත් මං ඇවිල්ලා මේ ෆොටෝ එකෙන් පෙන්නුවා මූ කිව්වා සමන්ත ගැන. හරියට හැඩුරුකම් කිව්වා. දැන් මූ බොරු කියන්නේ. කියපන්. ඊයේ මට කියපු දේ වෙනස් කරන්න කවුද තමසේ තර්ජනය කරේ? කියපන්. මට කවුරු තර්ජනය කරන්නේ මහත්තයා? අර hina වෙලා ඉන්න සෙනුරට වඩා ටිකක් වෙනස් නේද අපි දැකපු දර්ශනය නම්. පිස්සු වෙදිලා. හැබැයි පර්ස් එකකින් එළියට ඇදලා ගන්නකොට හිටියේ ශනුත්‍රි. නෑ. නිරාශා. නිරාශා. එහෙනම් අපි කියමුකෝ නිරාශා ගැන. අයියෝ. නිරාශා කවුද? කවුද අපිට දැනට විකාශය වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක ප්‍රේක්ෂකයන් හඳුනාගෙන තියෙන ප්‍රමාණයට නිරාශා කවුද? දැනට මං හිතන්නේ ප්‍රේක්ෂකයෝ හිතනවා ඇත්තේ සමහර වෙලාවට සමන්තිගෙන් ඈඩ් කරන්න මාව ගෙන්නලා වගේ එකක් හිතන්න ඉඩ තියෙනවා. පළවෙනි එපිසෝඩ් එක බලුවම මටත් හිතෙන්නේ එහෙමයි. දැන් මේ සීන් එක බලුවමත් මට හිතෙනවා මං හිතා හිටිට නෙමෙයිද පැටලිලා එහෙම ප්‍රශ්නක් තියෙනවා. හැබැයි නිරාශා කියන කැරක්ටර් එක මට අලුත් කැරක්ටර් එකක්. ඒ වගේම මට ආරාධනා කරලා අපේ චෛත්‍යයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද චෛත්‍යයත් එක්ක වැඩ කරන්න හැම ලේසි.
ඇයි අනේ ඔයාට තමයි බනින්නේ මං අහන්නේ නෑ මෙහෙම ඇත්තටම හරිම ලේසි හොඳට අපිට ප්ලේ කරලා කැරක්ටර් කරන්න ඉඩ දෙනවා. ඉතින් වැරදින තැන් හරි ගස්සලා එහෙම හරිම ෆ්‍රී එකේ කැරක්ටර් කරන්න දෙනවා. ඉතින් නිරාශ කියන කැරක්ටර් එක නාගරික චරිතයක් ගෑනු ළමෙක් දැනට මෙයත් එක්ක යාළු වෙලා ඉන්නේ. කියන්නේ නිමන්තත් එක්ක යාළු වෙලා ඉන්න ගෑනු ළමෙක්. හැබැයි නිමන්ත කියලාත් එක්ක සමන්ත කියලාත් එක්කෙනෙක් ඉන්නවා. ඇති ඇත්තටම ඇති මට කියාගන්න තේරෙන්නේ නැහැ. නැත්තම් අපිට සිද්ධ වෙනවා මේක කතාව බලන්න නැතුව කතාව කියන්නේ නැහැ. මොකද කතාව ලොකු මේකක් තියෙනවා ඇතුලේ. මෙන්න මේ වගේ ටිකක් බලන්න. අයියෝ. දෝනි අම්මා ඔයා දුකින් ඉන්නවා කියලා මට පේනවා පුතේ. ඇයි මේ? මගේ හිතට ටිකක් හරි නෑ වගේ අම්මා. ඔයාට ගැළපෙන්නේ නිමන්ත වගේ කෙනෙක් නෙමෙයි. මම නම් හිතන්නේ කවදාවත් නිමන්ත වගේ කෙනෙකුට ඔයාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. නිමන්ත කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. අපච්චිගේ විකාර. නිමන්ත නරක කෙනෙක් නෙවෙයි. යකෙක්. දැක්කේ නැද්ද එදා හැසිරුණ විදිහ? සමහරුන්ට අනුව නිමන්ත යකෙක්, සමහරුන්ට අනුව හොඳ පෙම්වතෙක්. අපි මේ හැම දෙයක්ම එවසීමෙන් බලාගෙන ඉමු. එතකොට අපිට හොයාගන්න පුළුවන් ඇත්තටම යකා කවුද? ඇත්තටම අහිංසක කෙනා කවුද කියලා. අර වැඩ කරන්න බොහොම පහසු. නළු නිලියන්ට බොහොම ආදරෙන් කතා කරන චරිත අපි ආරාධනා කරනවා. ඔක හින්ට් එකක් කියන එක මතක තියාගන්න. ඔය කතාව හින්ට් එකක්. ඔව් සින්දුවක් කියන්න. කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක් දෝ නිහඬ වීලා මන්දෝ පවසන්නේ මොනවාදෝ සිතුවාද නැත සිතින්නේ කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක් දෝ මදහාස බැල්මෙන්දී මාමත් කරන්නේ ඇයි කල්පනාවෙන් මෙන් නැතනෙත් සලන්නේ සඳ පායලා ආයේ ඔබ දෝ වසන්තේ සැලලිහිනි ගී පිළිරව් හඬතෝ තසන්තේ එදා සිගිරියේදී හැඳුනු රුවක් දෝ කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක් දෝ පලාකුල වගේ පීරු හිස පිරිමදින් නම් නෙලා ඕලු මානෙල් මල් කෙල පළඳවන්නම් මගේ ආදරේ සතුටින් පිළිගන්නවා නම් උදේ මෙන් දිවා
බිඳුවක්දෝ නිහඬ වීලා මන්දෝ පවසන්නේ මොනවාදෝ සිතුවාට නැත සිතින්නේ කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක්දෝ නිහඬ වීලා මන්දෝ පවසන්නේ මොනවාදෝ සිතුවාට නැත සිතින්නේ කවුද ඔබ කවුරුන්දෝ මලක පිණි බිඳුවක්දෝ. බොහොම ස්තුතියි HR ජෝතිපාලයන්ගේ ගීතයක් ඇහෙන්නේ නැති සිකුරාදා රාත්‍රියක් මම හිතන්නේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. ඔබ සිංහල භාෂාව කතා කරනවා නම් සිංහල සින්දු අහනවා නම් සිකුරාදා රැය කියන්නේ කොහොමදත් සින්දු කියන රාත්‍රියක්. HR ජෝතිපාලයන් අනිවාර්යයෙන්ම ඒ රාත්‍රියේ ඉන්නවා. මම හිතන්නේ ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා රචනා කරපු අපේ චිත්‍රාල් සෝමපාලගේ තාත්තා PLA සෝමපාලයන් තමයි ඒ සංගීතවත් කරලා තියෙන්නේ. හොඳයි අපිට දුරකථනයෙන් කෙනෙක් ඉන්නවද? අපිට දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් 011205 45 45 011205 45 54 ඔස්සේ වගේම ITN හිස්තන CNM හිස්තනක් ඔබේ සුබ පැතුම සඳහන් කරලා 9922ට SMS කරෝතින් අපිට පුළුවන් ඔබේ සුබ පැතුම මෙන්න මේ විදිහට අපේ තිරේ දාන්න. සෙනුර දැන් මම නැවතත් අහන කෑල්ලක් තියෙනවා මේ. දැන් ඔයා කියනවා මේකට ඇදලා දැම්මා. මේකට මේ බ්ලේම් එක දෙන්න ඕනේ චරිට්ට. ඇත්තටම චරිත් හරි පහසු අධ්‍යක්ෂකවරයෙක්ද මේ කිව්වා වාගේ. මම මුලින්ම හිතුවේ ප්‍රොඩියුසර් අක්කාරි කියලා බනින්න නැති වෙන්නේ කියලා. මෙයා බනින්න බැනු මෙයා දන්නවා. මෙයා ඉන්න ගොඩම බනින්න. ඔය දෙන්නේ මං ඉතින් දන්න නේද ඒක තමයි. ඇයි එහෙම බනින්නේ? කවුද දන්නේ? හදාගන්න හදාගන්න තමයි. නෑ ගෙදර ගිහිල්ලා පළවෙනි දවසේ දෙකේ තුනේ රංගපාල ගිහිල්ලා ගිහවලු මේ තාත්තටයි අක්කටයි මෙහෙමයි මට රන් දිරවන්නේ නෑ චරිත. එහෙම කිව්වා. අම්බාන්ට බයිනවා. මේව ගෙදර දැන් මෙයාට උඹවත් කියලා කවුරුත් බනින්නේ නෑ. ඔව්. මම බයිනවනේ. ඔව්. ඒ නිසා මේ නමුත් දැන් ඉතින් මං හිතන්නේ ඒවයි ප්‍රතිඵල මං හිතන්නේ මේ නාට්‍ය කරලා මාසයක් දෙකක් ඇතුළත මේ සතියන්තේ ජනතාව වැඩිපුරම බලන නාලිකාවක වැඩිපුරම බලන වෙලාවක තමන්ගේ නාට්‍ය මංගල දර්ශනය ඉදිරිපත් කරන්න ලැබීම මං හිතනවා නළුවෙක් විදිහට මේ සෙනු වාසනාවන්තයි සහ ඉතින් අපිත් මං හිතන්නේ මහන්සි වුණේ ඒකට මං හිතන්නේ අව මෙතන නෑ මෙතන ඉන්න ඕනේ මෙයාගේ අම්මයි තාත්තා ඉන්නවා අම්මා උපේක්ෂා මේ මං හිතන්නේ අර ඔයගොල්ලොත් එක්ක එකතු වුණාම ඒක ටික කාලයක් යනකොට හරි ගියා කියලා මුලදී ඉතින් ඇත්තටම ඒක අපිට අමතක වුණාට අපේ පළවෙනි දවසේ අපිත් ඔහොම තමයි. ඔව්. මේ ඉතින් අපි ඉතින් අර පුළුවන් තරම් උත්සාහ කරේ ගොඩාක් ලිහිල් වෙන්නේ නැති වෙන තරුණ පුද්ගලයෙක් එක්ක. මොකද ගොඩක් ලිහිල් වුණාට පස්සේ ඊට පස්සේ මට කන්ට්‍රෝල් කරගන්න බැරි විදිහට විශේෂයෙන්ම ප්‍රොඩියුසර්ගේ මේ මල්ලි වෙලා නේද අපිට බැනුම් අහන්න ඊට පස්සේ නාට්‍ය නවත්තන්න කිව්වොත් ඉතින් මම හිතනවා ඒකෙන් පළවෙනි සමාර්ථය දැන් ඔහු ලබලා තියෙනවා. මේක නාලිකාවක විකාශනය වෙනවා. දෙවෙනි සමාර්ථය ගන්න තියෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ. ඒක තමයි වටිනාම සාමාර්ථය. තවත් අසීරු සාමාර්ථයක්. ඒ සාමාර්ථයත් ගන්න ඔහුට වාසනාව තියෙනවා. චරිත ඔහොම අසීරු සාමාර්ථයන් ගොඩක් ගත්ත පවුලක ඉපදෙන්න ලැබීම එක්තරා විදිහක වාසනාවක්. ඒක ඉතින් ඒකට ඉතින් පතාගෙන ඉන්න ඕනේ. ඒක පතාගෙන ඉන්න ඕනේ. දැන් උදේ නැගිට්ටම දැන් සාමාන්‍යයෙන් මෙහෙම අපේ උදේ නැගිට්ටාම දැන් ගොඩක් දෙනෙක්ට මේ ටෙලිවිෂන් එක දැම්මහම තමයි නළු නිලියෝ පේන්නේ. දැන් මාධවීට උදේ නැගිට්ට ගමන් පේන්නේ නළුවෙක් නිලියක් එහෙම නැත්නම් මල්ලි එහෙන් එනවා අයියා එහෙන් ඔක්කොමලා එහෙමනේ. දැන් මේ ඇයි මාධවී මේකට ඔයාට මොකක්ද දෙන්න තියෙන උත්තර? දැන් එහෙම දකින්නකොට ගෙදර මේ නළු නිලියෝ ඉන්නකොට ටීවී එකේ ඒගොල්ලෝ දකින්නකොට ඒක කොහොමද දැනෙන්නේ ඔයාට පොඩි කාලේ? එහෙම විශේෂයක් දැනුන්නේ නැහැ. ඉතින් දැන් ආරණ්‍යයෙන් ඔයා ප්‍රශ්නයක් වුත් තව ටික දවසකින් යත් කීත ඒක විශේෂයක් නැහැ කියලා. ඒ කියන්නේ ගෙදර දකින්න තාත්තමනේ ටීවී එකේ දකිද්දී අප්පා අප්පච්චි කියලා කියනවා යා. ඉතින් දකින්නකොට අඳුරනවනේ. ඒ වගේ මට දැනෙන්නේ දැන් අර මෙහෙම එකක් තිබුණා. ඉස්සර අපේ අප්පච්චි රංගපාන හැම නාට්‍යයකම ෆිල්ම් එකකම අන්තිමට යා මැරෙනවා. ඉතින් මං ගෙදර ඉඳන් අඬනවා. මට ඒක මේ චරිතේ මැරෙනවා කියලා නෙමෙයි දැනෙන්නේ. මගේ අප්පච්චිට කරදරයක් වුණා වගේ තමයි මට දැනෙන්නේ. ඒ ෆීලිං එක මට හොඳට මතකයි. මං අනන්ත අඬලා තියෙනවා එහෙම. උණත් හැදිලා තියෙනවා සරයක්. එහෙම ඒ වගේ එකක් තමයි මට පැහැදිලි කරන්න ඊට වඩා තේරෙන්නේ. දැන් අපි හිතමු දැන් මේ කොයි වෙලාවක හරි ටෙලිවිෂන් එකේ වාව දැකලා මේ මදාරා එහෙම නැත්නම් මේ වෙනත් චරිතයක නමක් කියලා එහෙම හැංගිච්ච අවස්ථා තියෙනවද?
ඔව් ඒ කියන්නේ එකට එකක් වෙනස් නේ මම රංගපාපු චරිත ගත්තාම එකට එකක් වෙනස්. හැබැයි මම දැක්කා මේ YouTube එකේ තාදී YouTube එකේ කමෙන්ට් එකක් තියෙනවා මදාරා යනු මාධවීය කියලා. එහෙම ප්‍රයිවට් කියවල. එහෙම කාරයෙක් කියන මාධවී. ඒ කියන්නේ එහෙම තිබුණා. ඉතින් ඒ කියන්නේ කාට හරි එහෙම හිතිලා තියෙනවා. ඔව් ඔව්. එක්ක ඒක නමාව දන්නේ නැහැ එක්ක ඒක නමාව දන්නවා. එක්ක ඒක නම් මදාරව දන්නේ. එහෙම ඔව් එක්ක එහෙම වෙන්නත් පුළුවන්. අපි එහෙම හිතමුකෝ. මොකද චාමර කොඩිතුවක්කු තමයි හරියටම මදාරා ගැන හරියටම දන්නේ. අපි හැමෝටම වඩා දන්නේ මේකේ රචකයා. ඒ නිසා ඔහුත් බලන් ඉන්නවත් දන්නේ නැහැ. ඔහුට හොඳ උත්තර ඇති මේ හැම දෙයකටම. හැබැයි ඉදිරියේදී තමයි අපි ඔබ සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර සෙනුර ගැන කතා කරද්දී සෙනුර හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒක දන්නවද? මම ඒක පුද්ගලිකව දන්නවා අපි එකට ඔව් ඔව් දන්නවා. සෙනුර මේ ගොඩක් මහතට හිටියා කියලා. ඔව් ඒ කියන්නේ ඔහු බොහොම මේ ශරීරය ගැන හිතපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. අපිට පුළුවන්ද ඒ රූපරාම බලන්න එහෙම නැත්නම් ඔහුගේ ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ දන්න කෙනා සම්බන්ධ කරන්න දුරකථන. රයිට්. හිරේ. අයබෝවන්. අයබෝවන්. ඔබතුමා මං හිතන්නේ සෙනුරගේ ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව හොඳාකාරවම දන්නා කෙනෙක්. ලංකාවේ ක්‍රිකට් ගැන කිව්වොත් එහෙම ජීවන්ත කුලතුංග බස්නාහිර පළාත් පුහුණුකරු හැටියට වර්තමානයේ කටයුතු කරන ඔබතුමා තමයි 19න් 15 සෙනුරගේ කෝච්. මම නිවැරදි මං හිතන්නේ. ඔව් සුපර්යක් මම හිතන්නේ ඔබ ටක් නිවැරදි මම සෙනුරගේ පුහුණුකරු තමයි බස්නාහිර පළාතේ කොළඹ බාහිර පුහුණුකරු. සෙනුර එක මං වැඩ කරා 2018 වසරේ සෙනුරට තව අවුරුදු දෙකක් 19 පාල කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් අවස්ථාවක් තිබ්බා. ගොඩක් දක්ෂ කෙනෙක්. ඔව් කියන්න. ඔව් දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට යන්න ගිය ගමන දැන් ඔන්න වෙනස් වෙලා ජීවිතේ දැන් නළුවෙක් වේගෙන එනවා. දැන් බලන්නකො නිකන් ඇඟේ හැඩේ වෙනස් වෙලා නිකන් වෙන විදිහක් මෙහෙම දැක්කම මොකද හිතෙන්නේ ඔබතුමාට? හැබැයි මං හිතන්නේ ඒ වෙලාවෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට නළුවෙක් වගේ තමයි හිටියේ. ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක් හරිම උනන්දුව තියෙනවා. මගෙත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් දක්ෂතාවයේ උපරිමයක් තිබ්බා. හැබැයි සෙනුරගේ ගොඩක් මං හිතන්නේ සෙනුරගේ තාත්තයි අම්මයි එක්ක සෙනුරගේ සහෝදරයෙක් තියෙනවා මම දැක්කා. එයාට තිබ්බේ අධ්‍යාපනය පැත්තට යන්න අවශ්‍යතාවයක් තිබ්බා. උසස් අධ්‍යාපනය ඉතින් නැතෙන් ඉක්කන කතාවක් තමයි තිබ්බේ. හැබැයි ක්‍රිකට් වල ගොඩක් දක්ෂකම් පෙන්නපු ක්‍රීඩකයෙක් පිටිකරුවෙක් හැටියට තමයි මම ගොඩක් හඳුනාගත්තේ. දක්ෂතා අතර ඉන්නකොට මම හිතන්නේ ඔහු එකපාරටම අධ්‍යාපනයට යොමු වෙන්න ඕන හින්දා මම හිතන්නේ රටෙන් පිට ගිහිල්ලා තමයි අධ්‍යාපනයට යන්නේ. මට දැනට ආරංචි තියෙනවා මෙල්බන් නුවර හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් රුචිර පෙරේරා කියලා. එයා ක්‍රීඩා සමාජයේම පුහුණුවීම් කරන තරඟවලදී සහභාගී වෙනවා කියලා තරඟාවලියකට. ඊටමත් දක්ෂයෙක් වෙන වෘත්තියකට ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේ. මම හිතන්නේ ආපහු එයි කියලා මම හිතනවා. හැබැයි තේරුණට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ තාම දන්නේ නැති. බොහොම හොඳ ආරංචියක්. අපිට ඒක අලුත් ආරංචියක් නේද? බොහොම ස්තුතියි අපිට ඒ ආරංචිය ගෙනාවට. ඒ වගේම අපිත් එක්ක සජීවීව සම්බන්ධ වුණාට අපි උත්සාහ කරලා බලමු සෙනුරගෙන් ගීතයේ කොටසක් අහන්නට. අපි ඒක අහනකම් අර කිව්වනේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ශරීරය ටිකක් නළුවෙක් වගේ කියලා. මෙන්න අපි ළඟ තියෙනවා රූපරාමු. ඒ ක්‍රිකට් නළුවගේ රූපරාමු. ඊටමත් අවාසනාවන්ත ආකාරයෙන් දැවී ගිය අවස්ථාවක රූපරාමුව. රූපරාමුව බලන්න. හරි අපි රූපරාමුව ලෑස්ති වෙනකන් කියමු. ඇත්තටම සෙනුර ඒ කාලේ බර කීයද? 129ක්. 129ක්. දැන් 72ක්. කොහොමද මෙහෙම වුනේ? අපි බලමු මේ ක්ලිප් එක. මේ ඔය 129 දරාගත්තු ශරීරය. ඔය කාලේ නම් 117ක් ඒ වගේ. උපරිම ගියේ 129. අපි බලමු ඒක. මේ සෙනුර oh my god ඒ අපේ මේ රූපරාමු මෙහෙම ඇදලා කරලා පෙන්නලා නෙවෙයි. ඇත්තටම ඔබේ ශරීරය ලොකු කැපකිරීමක්. කොහොමද මේ ඇඟ බස්සගත්තේ? කන්නේ නැතුව. ඒ කන්නේ නැති එක තමයි ගොඩක්ම. මගේ ට්‍රේනර් කෙනෙක් කිව්වා අසාඩ් අයියා කියලා. අසාඩ් අයියා කියලා තමයි කියන්නේ. එයා තමයි ඇත්තටම ඕක කරේ. මම දැනටත් බත් මුකුත් කන්නේ.
ඒකෙන් තමයි ඉතින් ඒකත් එක්කම ෆිට්නස්. ඔච්චර කැපවීම කරන්නේ නළුවෙක් වෙන්න කියලා කවුරු හරි අක්කනම් කිව්වේ එහෙම. එහෙම. අර ගොසිප් අතයි. ඔයා ගොසිප්මනේ අහන්නේ. නෑ ගොසිප් එකක් නෙමෙයි මම මේ ඔබව පෙන්නලා අනිත් අපේ තරබාරුවෙන් පීඩාවට පත්වලා ඉන්න පිරිසට ඔබ ආදර්ශයට ගන්න කියන එක දේ තමයි මම මේ මතක් කරන්නේ. මොකද අර කැපකිරීමක් මේ වෙනස දැක්කොත් එහෙම අපිට තේරෙනවා. මොනවාද ඒදී? නෑ ඉතින් ලස්සන දේවල් ලබා ගන්න ලස්සන වෙලා ඉන්න එක. ඔයා මේ කියන්නේ කෙට්ටු වෙලා එහෙම ඉන්න එක. ලස්සන දේවල් කියලා ඌ අදහස් කරන දේවල් හැටියට අදහස් කරේ කරලා බලපු දේහව මං එච්චර මට ඒක තමයි මටත් ඒක ලස්සන දේවල් කියලා බලපු පැත්ත මට එච්චර ඒක සමන්ත දිහාද බැලුවේ අක්ක දිහාද බැලුවේ මදාර දිහාද නැත්නම් කාව දිහාද බැලුවේ කියලා අපි දන්නේ නැහැ. බැලුවේ නැහැ සත්‍ය. හැබැයි අපි දන්නවා ඊළඟට ගීතය ගායනා කරන්නේ කවුද? සමන්ති. හර්ෂි. හර්ෂිගේ ගීතයට ගිහිල්ලා අපි 3 4 පසුගේ වැඩසටහන් පුරාවටම අපිට ඩ්‍රීම් රෝන් ලිව් බියුටි වෙතින් අනුග්‍රහය දැක්වුවා වගේම මෑතක ඉඳලා ඔවුන්ගේ අලුත්ම සමාජිකයා අවුරිකා පරිපූර්ණ සුන්දරත්වයේ ඔබට ලබා දීමට සහ නවතම හඳුන්වා දීම් රසක් ඔවුන් කරන්න නියමිතයි. ඒ අතරේ තියෙනවා ෆේස් වොෂ්, ලිප් බාම්, ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම්, ඒ වගේම ෆෙයානස් ක්‍රීම්, ඒ වගේම මේ දවස්වල නැතුවම බැරි මේ සැනිටයිසර්ත් ඔවුන්ගේ නිෂ්පාදන අතරේ තියෙන නිසා බය නැතුව ගන්න. මේක 100%ක් දේශීය නිෂ්පාදන ආයතනයක් නිසා. අපි ගින්නෙන් උපන් සීතල ගැන කතා කරා.
අපි සත්‍යය ගැන කතා කරා. අපි දැන් කතා කරන තාදී ගැන. මේ හැම එකක්ම ඔබම කියපු විදිහට චමත්කා සම්භාව්‍ය නිර්මාණ කියලා අපිට කැටගරයිස් කරන්න පුළුවන්. අපිට ඒ නිර්ණායකයන් එක්ක බලද්දී ඔව් මම හිතනවා තාදී ටෙලිනාට්‍ය තුලත් වාණිජ ධාරාවට එහා ගිය යම්කිසි දෙයක් තියෙනවාද කියලා. ඒ කතාව ගැන ටිකක් දන්න නිසා මට හිතෙනවා ඒ රූපරාම බලද්දිත් අපිට තේරෙනවා මේ හැම එකක්ම බොහොම සීමිත කාලයක දේවල්. චිත්‍රපටයක් කියන්නේ බොහොම සීමිත කාලයක්. නමුත් සත්‍ය කොටස් 40ක් තාදීත් ඒ වගේම කොටස් ප්‍රමාණයක්. ඇයි නිෂ්පාදකවරියක් හැටියට මෙගා ටෙලි නාට්‍යයක් කරන්න පුළුවන්කම හොඳටම තියෙද්දි ඇයි මේ වගේ ටෙලි නාට්‍යයක් කරන්න තෝරගන්නේ? ඇත්තටම කිව්වොත් මම කැමති මෙගා රැල්ලෙන් ඔබට ගිය දෙයක් කලාවට කරන්න. හුදෙක් ලාභ පමණක් නෙමෙයි කලාවට දෙයක් කරන්න. ඒකට මෙගා රැල්ලෙන් ඔබට ගිහිල්ලා මොකද දැන් ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයන්ට එපා වෙනවා එකම දේ මොකද අපිත් එදිනෙදා අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නත් අපි ටීවී එක ඉස්සරහා ගිහින් ඉඳගත්තාම බලනකොට හැපි හැමෝටම එපා වෙනවා. ඉතින් ඒ වගේ කතාවක් තියෙන්න ඕනි. මං හිතන විදියට ටෙලි නාට්‍යයක කතාවක් තියෙන්න ඕන. ඒ කතාව ප්‍රේක්ෂකයන්ගේ මනසේ ගොඩක් කල් රැඳෙන්න ඕනේ. සත්‍ය වුණත් එහෙමයි. ප්‍රේක්ෂකයෝ අන්තිම ගැන වුණත් එහෙම කතා කරේ ඒ ටෙලි නාට්‍ය ගැන උනන්දුවක් ආසාවක් තිබ්බ නිසා. එහෙම දෙයක් අන්තිමට ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුනේ ඒක කෙටි කාලයක් තුල තිබ්බ නිසා කියලා තමයි මගේ අදහස. ඉතින් තාදී වුණත් එහෙමයි. මම හිතනවා මං ඉස්සරහට සම්බන්ධ වෙන ඔක්කොම ටෙලි නාට්‍ය ඒ විදිහට කෙටි කාලීන පණිවිඩයක් දෙන පොඩි කතා. ඊළඟට ටෙලි නාට්‍ය කරන චරිත එක්කමද? ඇත්තටම කිව්වොත් චරිතා බේසිංහත් එක්ක අධ්‍යක්ෂකවරයෙක් නවක තරුණ අධ්‍යක්ෂකවරයෙක්. මම තරුණ නිෂ්පාදිකාවක්. තරුණ කියන්නේ එහෙමම තරුණක් නෙවෙයි. තරුණයි. ඉතින් මමත් තරුණ නිෂ්පාදිකාවක්. මම චරිතා බේසිංහ එක්ක වැඩ කරා සත්‍යවල. ඉතින් ඒක නිසා චරිතය අප්ඩේට් කියලා මට හිතුණා. තාදී කියන්නේ පොඩ්ඩක් අර නූතන පරම්පරාවත් එක්ක පොඩ්ඩක් ගැටෙන කතාවක් නිසා මං හිතුවා ඒකත් චරිතා බේසිංහත් එක්කම කරලා බලන්න. හර්ෂි, ඔයාට කොහොමද චරිතා බේසිංහ කියන අධ්‍යක්ෂකවරයාව දැනෙන්නේ? ඔහු අර කියන විදියට බොහොම පහසු, බොහොම කෑ ගහන්නේ නැති, බොහොම නිවිසනසිල්ලේ කතා කරන අධ්‍යක්ෂකවරයෙක්ද? කොහොමද ඔයාට හිතෙන විදියට? එයා බය කරන්න එපා. එහෙම චරිතය බලලා මේ පැත්ත බලන් ඉන්නවා. ඒ පැත්ත බලලා බය කරන්න එපා. පොඩි ළමෙක් ඈතක කරපු හැම නිර්මාණයක්ම වගේ ඉන්නවා. ඒකයි. නෑ ඇත්තටම මම ඉස්සෙල්ලාම චරිතයත් එක්ක වැඩ කරද්දී මම හිතුවේ ඇත්තටම චරිතය නපුරු ඇති එහෙම කියලා තමයි හිතුවේ. හැබැයි මට තාදී එකේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ බැනලා තියෙනවද මට? බනිනවද කරන්නේ නැහැ. කියන්නේ අපිත් එක්ක විහිළුවෙන් තහලුවෙන් ඇත්තටම අපිත් එක්ක ලේසි ඇත්තටම අයියත් එක්ක වැඩ කරන්න. ඔව් ලේසි. මේ කියන නිර්මාණ චරිත එක්ක ඇදලා ගන්න වෙන එකක් දැන් අන්දනයින් එකක් ගැන කියන්න. නෑ ඊට කලින් වෙන channel එකක් කරා. ඊට පස්සේ තාදී කරා. ඊට පස්සේ ආයෙත් number 9 කියලා මේගොල්ලෝ දැන් මාව හොල්මනක් කරලා. number 9 කියලා වැඩ කරනවා දරන් ජෝදන අපි නෑ මම මේක ගැන ලොකුවට දන්නේ නැහැ. මම දැනට දන්නේ තාදී ගැන තමයි. අපි ඒක ගැන කතා කරමු. කැමති නම් මොකද වාගෙත් තව අපි නොදුටු පැත්තක් තියෙනවා කතා කරන්න මේ නාට්‍ය ඇතුලේ. ඒ ගැන කතා කරනකොට අපි කැමති නම් ඒ ගැන කතා කරන්න පුළුවන්. හරි. අපිට පුළුවන් තාදී ටෙලි නාට්‍ය තවත් කොටසක් රස විඳින්න මේ මොහොතේ. ඉනා වෙන්නේ මැට්ටි ගොන් වැඩ කරලා. ඇතිද මාව වතුරට දාන්න නැදුවා? දැන් මම මෙහෙමද හොටෙල් එකට යන්නේ. ගමේ මිනිස්සු බලලා මට පිස්සුද කියලා. මෙහෙම ඇඳුම් ඇඳගෙන සපත්තු දාලා නාලි ඉන්නකොට. අපේ ගමේ මිනිස්සුත් ඇඳුම් ඇඳගෙන තමයි නාන්නේ. හැබැයි ඉතින් සපත්තු නම් දාන්නේ කමක් නැහැ. ඔයා කොළඹ කියලා එයාලා දන්නවනේ. එයාලා හිතයි කොළඹ කට්ටිය නාන්නේ ඔහොම කියලා. වතුර ටික සනීපයිනේ. දන්නේ. මට නම් ඔය කොළඹ පයිප් වතුර වලට වඩා මේ වතුර සනීපයි. ඇත්තද? එහෙනම් නාගන්නයි ගොඩට වෙලා
එම කොළඹ වතුරයි ගමේ වතුරයි දෙකක්ද? ඉතින් කොළඹ ටැප් අර ඒවයින් එන්නේ නෑ ගමේ ඉන්නේ කොළඹ ටැප් අර දන්නේ නෑ කොළඹ වතුරේ. ටැප් වතුරේ නාලා නෑ. නෑ ගමේ. හොඳයි ශනුද්‍රි දැන් මේ ටෙලිනාට්‍ය තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඔයා ගායනයෙන් සහභාගී වෙනවා මේ ටෙලිනාට්‍යයේ. ඒක ඇතිවෙන්නේ කොහොමද? ඒකත් චරිත අර බලෙන් සෙනර වැදලා දැම්මා වගේ මේක ගායනා කරන්න ඕනවා කියලා දැම්මේ කොහොමද උනේ ඒක? මොකද මම දන්නේ නැහැ අත්තර මේක ගැන. ඔව්. ඉතින් මේ චරිත වා එක එක්කනාට බය කරන්න එපා. පේන් මේ චරිත හරි දැන් පේනවා චරිත. හරි දැන් කියන්නේ මොකද මම යන්නේ? එයා ආරාධනා කරාද වාට මේක බලෙන්ම කියන්නේ නැත්නම් කොහොමද ඒ අවස්ථාව? අපි ෂූට් කරන දවසේ මම හම් කරා තමයි. හැබැයි ගායනයෙන් නෙල්කා තමයි ඒක සම්බන්ධ වෙන්නේ. මට හම්බෙලා නෑ මුණ ගැහිලා නෑ. හැබැයි ලස්සනට සිං කරනවා. ඇහුවොත් ඕන කෙනෙක් දාන්න. හැබැයි බොරු කියනපම් මගේ කටහඬ වගේ නෑ. ඒක හරිම ලස්සන කටහඬක්. ඒ චරිත මේ සනුද්‍රිය පාවිච්චි කරේ නැත්තේ ගීතය සඳහා. ශනුද්‍රීගේ කටහඬට බොහෝම ඇත්තටම සමානයි කටහඬ සෑහෙන් සමහරු හිතන ශනුද්‍රී කියලා. ඇත්තටම අපි මේ ගීතය ගායනා කරන ගායිකා පිළිබඳව ගොඩක් කතා කරලා නෑ. එයා බලහින නෙල්කා මේ ගොඩක් හිතන්නේ ශනුද්‍රී කියනවා කියලා තමයි. ඒක මම එහෙම ඇහුවේ. මට හිතුණා ඔයත් එහෙම හිතනවා ඇති කියලා. අද දවසේ මම ශනුට ආරාධනා කරා පොඩි කෑල්ලක් ගීතෙන් කියන්නත් කියලා. මම අනිවාර්යෙන් මේකට අවස්ථාව දෙනවා. අපි විවේකයකදී අපි ඒ පිළිබඳව පොඩි ස්කෝරුවක් අරන්ම කරමු. හැබැයි බලමු අපි ශනුද්‍රී කොයිතරම් දුරට නෙල්කට සමාන වෙයිද කියලා. හොඳටම කරනවා ඒක. මම හිතන්නේ නෙල්කාගේ වොයිස් එකට සාධාරණයක් ප්ලේබැක් සිංගර්ට පුළුවන් තරම් සාධාරණයක් වෙන විදිහට මම කියනවා. බලන්නකෝ. අපි මාධවීට දැරින් ආරාධනා කරමු. ඇගේ දෙවෙනි ගීතය මං නම් හිතන්නේ මේක ෂුවරකට වීදිය ගැන කියන එකක් නෙවෙයි. මේකත් වීදිය ගැනද? එහෙනම් ඒක කියමු අපි. මේ බජාරකට මල්ලි මේ බජාරකට මල්ලි අහසත් නෑ පොළවත් නෑ අහසත් පොළවත් නෑ ඇඩ්‍රස් පාට පොරවල් නෝන්ඩි වෙනවා සිරා කරාලා චාටර් වෙනවා අඩු තීන්දු යම රජ්ජුරුවන්ගේ ඇඩ්‍රස් පොට්ටක හිට්ටන් වැඩමින බොක්කෙන් එදාතල්ලං අද චොරවෙත්තෙන් පජාති උනදා හෙන හුරා වැටෙනවා හිගන පාත්තරේ ඇක්කස් නෑ කුණු කඳුවල රජ බොජුන් හොයනවා කුජීත රජ දරුවෝ වෘකයෝ පැටලු හම පොරවා බලලුන් යව්වා කොස්සට බාවනවා
ඇඩ්‍රස් නෑ. ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා හදසැන කෙලියේ වල්මත් පීලා රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා හදසැන කෙලියේ වල්මත් පීලා රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ ජීවන බරකින් පැටලීලා නැනැවෙන්නේ මුලා ජීවන බරකින් පැටලීලා නැනැවෙන්නේ මුලා හිතුදේ පැතුදේ කරලා නිම්නැති ගමනක යෙදීලා අරමුණ කොයි දැයි නැහැ දන්නේ රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා හදසැන කෙලියේ වල්මත් වීලා රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ සැප කිර කිර බල බලා ඇතමුන් දිවර ඇතැවේ බල නැත ඒ ගැන සිත සිතා ඉනහෙනු ලස්සන ලඳේ උපනත් කුමටද රජවී අඬ අඬ ඉන්නට සිදුවී විනෝද දහනක අපි ඉන්නේ රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා හදසැන කෙලියේ වල්මත් වීලා රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා හදසැන කෙලියේ වල්මත් වීලා රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ රසෝගයේ රැඳීම්මු රහයි ජීවිතේ
බොහොම ස්තුතියි. නැවතත් එච්.ආර්. ජෝතිපාලයන් සිකුරාදා රාත්‍රී අපිට ඇහුණා වගේ දැනුණා. ඔව් සරත් දසනායක තමයි මේ සංගීතවත් කරලා තියෙන්නේ. ඒ වගේම ජෝර්ජ් ලෙස්ලි රණසිංහ තමයි ගේය පද රචකයා. මේ චිත්‍රපටය මගේ මතකයේ නිවැරදි නම් කස්තුරි චිත්‍රපටය. 1970 මම හිතන්නේ දිනේෂ් ප්‍රියසාද් මහත්මයා ඉන්නකොට බොරු කියන්න බෑ. වැරදුනොත් මේ වෙලාවෙම බලනවා දන්නවා. මම හිතන්නේ කස්තුරි චිත්‍රපටය නේද? ඔව් කස්තුරි චිත්‍රපටයේ ගීතයක්. එහෙම කියනකොට සිංහල සිනමාව ගැන කතා කරද්දී ඊයේ දවස විශේෂ වූ දිනයක් 1947 මුල්ම චිත්‍රපටය ප්‍රදර්ශනය කරේ මගේ මතකයේ නිවැරදි නම් ජනවාරි මාසයේ 21 වෙනිදා තමයි. එහෙම නොති විශේෂ දවසක්. ඒ වගේම තමයි ඊයේ දවසේ මගේ රංගනයේ ගුරුතුමිය මට හමු මුල්ම ගුරුතුමියගේ උපන්දිනය අනෝජා වීරසිංහයන්ගේ. ඒ වගේම තමයි පාන්දර 5:55ට නැගිටින්න පුළුවන් නම් ඔබට ඒ දවසේ උපන්දිනය සමරන කෙනාගේ කලාකරුවන්ගේ සියලුම විස්තර දැනගන්න පුළුවන්. උදේ 5:55ට ස්වාධීන රූපවාහිනිය ඉදිරියේ හිටියොතින් අද දවසේ උපන්දිනය සමරන්නේ කාගේද කියලා හොයාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්වත් අපි අමතක කරන්නේ නැහැ. රාත්‍රී 9:30 ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව අපි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ 6:55 සමයෙන් හවස 6:55 ප්‍රවෘත්ති විකාශය අතරතුරේදී අපි සූදානම්ින් ඉන්නවා හැමදාමත් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඔවුන්ගේ ජීවිතයේ වර්තමානයේ ගෙවන්නේ කොහොමද කියන එකත් මතක් කරන්න. ඒ වගේම තමයි අද තවත් එක්තරා විදිහක අවාසනාවන්ත දිනයක්. ඒ තමයි එඩ්වින් ආරියදාසයන් ලංකාවේ ජනමාධ්‍යයේ මහා නායක කියලා අපි හඳුන්වන එඩ්වින් ආරියදාසයන් දැන් සමුගත්තා. එතුමා ඇවිදින පුස්තකාලයක් කියලා අපි කියලා තියෙනවා. ඒ තරම් දැනුම් සම්භාරයක්. ඒ සම්භාරයටම අපි හිතුවා සියවසක් ජීවත් වේවිද කියලා. නමුත් සියවස් ගණනාවකට එතුමා දැනුම ලබා දීලා තමයි ගියේ. නිසා අපි එතුමාට නිවන් සුවයත් ප්‍රාර්ථනා කරන්න මේක මොහොතක් කරගන්නවා. හොඳයි මාධවී අර ගායනා කරපු ගීතය මේ මොකද මේ දවස්වල මේ වීදියේ ළමයි එක්කම තමයි නේ හැඩි හරියක් කියන්නේ. මම හිතන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ ගීතයක්. ඒ ගීතය තෝරා ගැනීම හේතුවක් තියෙනවද මොකක් හරි විශේෂයක්? මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද ගීතයක්. ඉතින් අප්පච්චිගේ චිත්‍රපටයටත් මේ ගීතය නිර්මාණය වෙන්නේ මං හිතන්නේ අප්පච්චි මට නිර්මාණය කරපු ගීතය වගේම පසුබිමක් පාදක කරගෙන. ඉතින් ඒක නිසා ඒ වීදිය කුණු කඳුවල රජබොජුන් හොයන කුජීත රජදරුවෝ ගැන ලියවිච්ච ගීතයක් නිසා මං හිතුවා අර මන් දන්නේ ඉතින් මං එහෙම නිකන් හිතුවා ඉතින් මගේ සින්දුව වගේනේ ඉතින් ඒ. හැබැයි දැන් ඒ කීවිච්ච නමත් එක්ක නැවතත් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ නම කියවෙන නුදුරු අනාගතයේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ තිරපිටපතක් ශීරසාගරයේ කැලමුණි චිත්‍රපටය බොහොම නුදුරේදී බලාගන්න පුළුවන් වේවි කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද සිංහල සිනමාව තියෙන යම් සිංහල සිනමාව විතරක් නෙවෙයි ලෝකයේම සිනමාව තියෙන යම්කිසි අර්බුදයක. ඒ නිසා අපි විශ්වාස කරනවා නැවතත් සිනමා ශාලා විවෘත වෙලා අපිට රිසිසේ බැරි වෙයි ටිකක් අමාරුවෙන් තමයි බලන්න හම්බෙන්නේ. නමුත් අපිට පුළුවන් වෙයි කියලා අපි ලොකු විශ්වාසයක තමයි ඉන්නේ. හොඳයි. චරිත් දැන් ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වෙලා කාලයක් බොහොම අපූර්ව ගමනක් ආවා. නිෂ්පාදකවරයෙක් හැටියට තමයි ඔබ ඉස්සල්ලාම සිනමාව හරහා ලංකාවට එන්නේ. මේ යන අතරතුරේ දැන් මේ දේවල් හරි පරණ කතා. නළුවෙක්, ගායකයෙක්, එතකොට අධ්‍යක්ෂකවරයෙක් මේ ඔක්කොම පරණ කතා. අලුත්ම කතාව තමයි මේ. දැන් ඔය දකින රූපරාමු වල අපි වෙනසක් දකිනවා නම් ඔබ කැමරා ශිල්පියා හැටියට එහෙම නැත්නම් DOP හැටියට Director of Photography සම්බන්ධයෙන්ුත් හදාarලා තියෙන නිසා ඒක කරලා බලන්න හිතුණද? නැත්නම් ඇයි මේ කැමරා වෘත්තියක් තෝරා ගන්න හිතුවේ? වෙනසක් පිළිබඳව හැමතිස්සෙම අපි කතා කරනවා දනා. ඒ කියන්නේ හැමතිස්සෙම අපි වැඩක් කරාම හැමෝම කියනවා මම වෙනස් වැඩක් කරලා තියෙනවා. මේක වෙනස් වැඩක්. මේ පාර නම් මම වෙනසක් කරනවා. මේ වෙනසක් එක්ක මේ පාර නාට්‍ය කරන හැමෝම කියනවා. ඒක ඉතින් ඒක ඊපස්සේ අපි පිටපතකුත් වෙනස් එකක් තෝරගන්නවා. ඊට රංගන ශිල්පියෝ අපි මාරු කරනවා. කළා ආයෙ ඔක්කොම කරලා ගෙනල්ලා අර රූපරාමු ටිකම අපව අපි ගේනවා විශේෂයෙන්ම ටෙලිවිෂන් එකේ. ෆිල්ම්ස් නම් අපි දකිනවා එන්න වෙනස් වෙන ටෙලිවිෂන් එකේ. ඉතින් මාත් එම අත්දැක බැලින් ගොඩාක් ප්‍රවීණ කැමරා ශිල්පීන් එක්ක තමයි මගේ අධ්‍යක්ෂණ ගමන මම ආරම්භ කරේ. ඉතින් ඒ අයගේ දායකත්වය මගේ නිර්මාණ වලට ලැබුණ නැහැ කියනවා නම් මම කියන්නේ බොරුව. ඒක අනිවාර්යෙන්ම ලැබුණා. ඒක මට පහසුවක් වුණා. මම හිතුවා මේ තාම ජවයේ තියෙන කාලේ මේ දන්න දේවල් අපි අත්දැක බලන්න නැතුව හිටියොත් නොකර හිටියොත් පසු කාලිනව පසුතැවෙනවා. ඇත්තටම මම පසුතැවෙනවා මට මේ වේදිකාවේ රංගනයෙන් දායකත්වයට
අවස්ථාවන් කීපයක් ලැබුණා මට ඒ හැම අවස්ථාවම මේ මග ඇරුණා. ඒවා පසු කාලීනව අපි වයසට ගියාම අපිට හිතේ කවදා හරි අපරාධය අපිට ඒක කරන්න තිබ්බනේ. කියන්නේ අපිට වඩා සෑහෙන්න මේ ශේෂ්ත්‍රයන් වල දක්ෂතා දක්වපු ප්‍රවීණයෝ ඉන්නවා. ඒ කියන්නේ හැම පැත්තෙම. ඒකට මට බැරි වුණ මගේ ඇරිච්ච පැති තියෙනවා. ඒ අතරින් මම හිතුවා මට පුළුවන් වෙලා තීද්දිත් හොඳටම ඇයි මම මේක නොකර ඉන්නේ කියලා මේ කැමරා කරනවා. ඉතින් ඒකත් එක්ක විශේෂයෙන්ම මම මේ චමත්කා එක්ක වැඩ කරන්න ගත්තත් එක්ක මට සිනේප්‍රෝ ආයතනය කියන එක මට ලං වෙනවා සහ මේ කැමරා ශිල්පියෙක් හැමතිස්සෙම ඔහුගේ පැවැත්මට මොකක් හරි ආයතනයක් ඉක්විප්මන්ට් කම්පැනි එකක් ළඟ තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒ වාසනාව මට ලැබුණා. විශේෂයෙන්ම චමත්කාගේ තාත්තා ජයරත් පීරිස් මහත්තයා සහ මේ චමත්කාව හම්බවීමත් එක්ක මම හිතුවා ඒක මට හොඳ තෝතැන්නක්. මට කැමරා ශිල්පියෙක් විදිහට මගේ කුසලතාවය ජනතාවට පෙන්වන්න. හැබැයි ලොකු චැලෙන්ජ් එකක්. මොකද ඕන කෙනෙකුට නළුවෝ ඩිරෙක්ට් කරනවා, ඇඩ් කරන අය ඩිරෙක්ට් කරනවා, ආයිත් රචකයෝ ඩිරෙක්ටර්ස්ලා වෙලා තියෙනවා. ඉතින් නමුත් ඔය ඩිරෙක්ට් කරන එක හිතමු කොහොම හරි කරන සමහරු කියන කැමරාමන්ගෙන් තමයි ඩිරෙක්ටර් ගොඩ යන්නේ. ඔහොම රටේ නැති කතා. ඉතින් මම හිතුවා කැමරාමන්ගෙන් මම ගොඩ යනවා කියලා හරි කවුරු හරි හීනකින් හරි හිතාගෙන ඉන්නවනම් ඒක මම ප්‍රූව් කරලා පෙන්වන්න ඕනේ. එහෙම නෙමෙයි. මට ඕන නම් ඔයිට වැඩිය හොඳට කැමරා කරලා පෙන්වන්න පුළුවන්. මීටත් වඩා හොඳට? මීටත් වඩා හොඳට කරලා පෙන්නනවා. අනිවාර්යෙන්ම මම හිතනවා මීටත් වඩා හොඳ නිර්මාණයක් මම මේ දවස්වල කරමින් ඉන්නවා. අපි දන්න කියන යාළුවෙක්ගේ පිටපතක්. මේ මෙතුමාගේ කුළුඳුල් පිටපත නම්බර් 9 මේ දවස්වල මට වාසනාව ලැබුණා මම වෙනස් පිටපත් හොයාගෙන යනකොට ධනංජය සිරිවර්ධන ලියපු පිටපතක් කරන්න. ඉතින් ඒකේ අපි වෙන ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා තිනවා මුළු වැඩේම ඇනමෝෆික් ලංකාවේ පළවෙනි වතාවට ෂූට් කරන්නේ. ඉතින් ඒ ඔපචුනිටි එක ඉතින් ඒක මම හිතන්නේ වැලි කතරෙන් පස්සේ 50 ලෙන්ස් එකෙන් මුළු නාට්‍යයම අපි ෂූට් කරනවා. ඉතින් ඔය වගේ ඔපචුනිටිස් හම්බ වෙනවා. ඉතින් මම හිතන්නේ අත්දැක බැලීම් වලට හොඳම දේ මම මේ කැමරාකරණය කිරීම. මම හිතනවා ඒකේ සාර්ථකත්වය පිළිබඳව මට චකිතයක් තිබුණා නම් දැන් ඒ චකිතේ මට නැහැ. මොකද කවුරුත් තාම පළවෙනි එපිසෝඩ් එකේ කැමරාමන්ට එහෙම බැනලා තිබ්බේ නැහැ. අපි බලමු රූපරාම කීපයක් ඇත්තටම මේ වෙනස තියෙනවද කියලාත් බලමුකෝ අපි. නිරාශා ඩැඩි මෙයාව දන්නවද? මෙයා කොහොමද මගේ කායක ඇතුළට? අපි කොහොමද දන්නේ? මම මේ ඉන්නේ කොහෙද කියලාවත් මන් දන්නේ නැහැ. මං කොහොමද මෙතනට ආවේ? නිමන්ත තවත් බොරුවට මෙතන රඟපාන්න එපා. තෙරාන් මට හැමදේම කියලා තියෙන්නේ. ඔය දෙන්න මෙතන ඉන්නවා කියලා කිව්වෙත් තෙරාන්. මං කොහොමද නිරාශාගේ ඩැඩිට මූණ දෙන්න කියනවා? නිරාශා ඔයාටවත් තිබ්බේ නැද්ද ඔළුව කල්පනා කරලා බලන්න. මොනවද ඩැඩි මේ කියවන්නේ? මම මෙයාව දන්නේවත් නැහැ. ඩැනියල්! දැන්වත් ඔය රඟපෑම නවත්ත ගන්නවා. කවුද සැර කියලා දැන් පේන්නේ නැතිද? ඔයාට සෙනුරට වැඩියෙන්ම සැර කවුද? ආදරේ කවුද කිව්වනේ? ඔයා කිව්වනේ බනින්නේ හදාගන්න කියලා. ගහන්නේ කොහොම හදාගන්නද කියලා ඔයාට හිතනවද? ඒක තමයි මට හිතාගන්න. ඇත්තටම සෙනුර මතකද කී පාරක් ගුටි කෑවද කියලා? 16 පාරක්. ගණන් කරගෙන ඉඳලා තියෙනවා. ගණන් කරලා මතක තියාගෙන මෙතනම කිව්වා. ඔය කට් එක විතරයි. මම හිතන්නේ තව ඉදිරියටත් අපි පූර්ණ ප්‍රචාරක පටවල දැක්ක තව ගුටි කනවා. ගුටි කාලා පුරුදු ඉන්නේ ටිකක් හොඳට දැන්. මගුම නැති එකක් ඔය. ගෙදරත් එහෙමද? ගෙදරින් කාලේ. ගෙදරින් කාලේ. කයිද දැන්නේ? ආව කාලේ. ගෙදරින් ඇත්තට මෙයා ස්පොයිල් කරලා තියෙන්නේ මං හිතන්නේ. එහෙම. ඔයා දැක්කද අර සින්දුවේ අපි දැක්කලන් අප සින්දුවේ අර කාර් එකක්. ඔව්. ඔය කාර් එක මං හිතන්නේ මේ නිකන් කාර් එකක් ඕනේ කියලා තමයි අපි කිව්වේ. මේ සින්දුවට කාර් එකක් ඕනේ කියලා ඉතින් ආත්තර වද දීලා කොහොමරි කාර් එකක් සින්දුවට කාර් එකක් ඕනේ කියලා අපි කිව්වේ නිකන්. අන්තිම කාර් එකක් තමයි කිව්වේ නෑ සින්දුවට කාර් එකක් ගන්න ඕනේ කියලා. සල්ලි වලට ගන්න කියලා කිව්වේ නෑ. කොහොමරි කාර් එකක් ගත්තා. දැන් සින්දුව පිටේ මටත් පොඩ්ඩක් ඉතින් chance එකක් හම්බුණා නේ. chance එකක් හම්බුණා. හැබැයි දැන් අර හැමතිස්සෙම අපිට ඇහෙන පොඩි නාදයක් තියෙනවා. ඒ තාදී කියනකොට දැන් පොඩි පියානෝ නෝට්ස් වගේක් බොහොම සෞම්‍යව ඇහෙනවා. මම අර දුන්න මේ අභියෝගයේ දැන් දෙන්න තමයි සූදානම් වෙන්නේ. අපිට පුළුවන් නම්
මේ ශනුද්දිලව පොඩි කොටසක් ගායනා කරවා ගන්න මේ වෙලාවේ. හොඳයි හොඳයි. තිලින අද වාගේ මේ නම තිබ්බේ වෙන තැනක. ඒ නිසා මට වාගේ නම් මම බැලුවා ඒත් ඇත්තටම තිලින ඉන්නවා වෙන නමක් තියෙනවා. බලනකොට ඇත්තටම තිලින තුෂාර තමයි අද කීබෝඩ් වාදනය එකේ. තිලින අපිට දෙන්න පොඩි නෝට් එකක් මේ ගීතයට. ආදර පුරාණේ කෙටෝ ලව්ශීලා ටැටුවේ කොහේ කොතැනකද හිඳින්නේ පපුවේ කොතැනද රිදෙන්නේ හැබැයි ඉතින් ඒ තරම් කැපවීමක් නේද චරිත. ඒ කියන්නේ සින්දුවේ තිබ්බ නිසා ටැටුවක් තියෙනවා කියලා එයා ටැටුවකුත් කොටා ගත්තනේ නේද? එහෙම තමයි වැඩ කරද්දී කොච්චර කැපවීමක් තියෙනවද රංගනයේ වෙනුවෙන් කියලා. එහෙම තමයි අපි වැඩක් කරන්නේ. ටැටුව පේනවද? ඔහොම තිබ්බා. දැන් හරවල පේනවද? චරිත හරි ලස්සන මේ වචන ටිකක් නේද? මං හිතන්නේ කුපුල් ශාන්ත සන්නස් කළ යුවේ චින්තක ජයකොඩි තමයි මෙලඩි එක දැම්මේ. චින්ත තමයි මියුසික් කරන්නේ වැඩ ඇතුළේ. ඉතින් මම හිතන්නේ මේ මෑත කාලේ ඔය මේ අල්ලගන්න අමාරුයි මේ තරුණ අයගේ වැඩවලට සන්නස් කළ මහත්තයා. නමුත් ඉතින් අපි එහෙම ඉතින් කොහොම හරි මේ සෙනුර සන්නස් කළ මොම අපි එකතු කරගන්න අපිට මේ අපි මැද පරම්පරාවේ ඉන්නේ නැහැ අපිට පොඩි ඇත්තටම මේ ශනුද්‍රිව සම්බන්ධ කරගන්න ලේසිද? ශනුද්‍රීට මුකුත් මං කියන්නේ නැහැ. ගොඩක් කේන්ති කියොත් එහෙම මට බයයි. අනේ මට කේන්ති යන්නේ නැහැ. ෂුවර්ද? ශනුද්‍රිව සම්බන්ධ කරගන්න කියන්නේ මෙහෙමයි. ශනුද්‍රිව දැන් මේ දවස්වල මම හිතන්නේ ගොඩාක්ම එක පාටම තමයි ශනු ආපහු ටෙලිවිෂන් එකේ ඉන්නේ. ටික කාලයක් ඈත් වෙලා ඉඳලා දැන් ආපහු මම හිතන්නේ නාට්‍යයක් නෙවෙයි නාට්‍ය දෙකක් විතර පටන් ගත්තා. ශනුගේ බ්‍රේක් එක ගත්ත එක මම හිතනවා ශනුට තව කැරක්ටර් එකක් විදිහට නැවතත් මතුවෙන්න ස්ටැබ්ලිෂ් වෙලා තිබිච්ච චරිත සමහරලාට නැති වෙලා ආපහු නැවත කැරක්ටර් එකක් විදිහට යාට එන්න ඒ බ්‍රේක් එක අවස්ථාවක් වුණා කියලා. ඉතින් මම හිතනවා එයා ඒක මේ කැරක්ටර් එකේ ප්‍රසාරණය කොච්චරද කියනවා නම් මම හිතනවා ශනුට ගොඩාක් ප්ලේ කරන්න තියෙනවා මේකේ සෑහෙන පරාසයක්. ඉතින් ඒක එයා ඉදිරියේදී ඔප්පු කරලා පෙන්නනවා කියලා මම හිතනවා ප්‍රේක්ෂකයන්ට. හැබැයි නිරාශට ටැටු එකක් තිබ්බට සමන්තිර නම් ටැටු එකක් නැහැ නේද? ඉස්සරහට ගහගනී බං. ඔකා කියන්නේ මොන වගේ ටැටු එකක්ද නිකන් මෙහෙම ලව් ටැටු එකක් කියන්නේ අපි කියන්නේ ලව් ටැටු එකක් කියන්නේ ලව් ටැටු එකක් ළඟදීම ගහගනී. ඇත්තටම හරියට ලව් ටැටු එකක් තියෙනවද? නෑ නේ තාම ගහලා නෑ නේද? අහයි ළඟදී. මම දන්නේ චරිත කියනවා ළඟදී ගහයිලු. මම දන්නේ නාට්‍යෙට ඉස්සරහට අවශ්‍යද කියලා. සමහරට එහෙම තමයි මේ කියන්නේ. ඉස්සරහට සමහරට චාමර් ලීලක් දන්නේ නෑනේ සමන්තිට ටැටු එකක් තියෙනවා කියලා. ආණ්ඩ වෙනවා කියලා ලියත් දන්නේ. හරිද දැන් මේ කණ්ඩායම ඉතාමත්ම මං ගැන කියන්නේ නැතුව කියන්නම් කොනේ දැන් කාරණා ගන්නේ. ධනංජය ඇතුළු මේ කණ්ඩායම. මම මාව අතරින්නකො දැන් අනිත් කණ්ඩායමම ටිකක් ප්‍රවීණ කණ්ඩායමක් එක්ක මේ වැඩ කරන්න හම්බුනේ. විශේෂයෙන්ම සෙනුර විතරයි අලුත් කෙනෙකුට ඉන්නේ. අනිත් බොහෝ දෙනෙක් බොහොම පැරණි එහෙම නැත්නම් ප්‍රවීණ පරම්පරාව නියෝජනය කරන පිරිසක් එක්ක මේ නාට්‍යයට දායක වෙන්න ලැබීම සහ ස්වාධීන රූපවාහිනී සරිත් කිව්වා වගේ බොහොම ප්‍රබල ගුවන් අවකාශයක් 8 සමාන 8 කියන්නේ බොහොම ජනප්‍රිය මාවතේ ඒ වගේම සම්මාන දිනාගත්තු අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක මේ චරිතය ඔබට ලැබීම පිළිබඳ මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි අයියේ. ඉස්සෙල්ලාම චරිතයේ ස්තුති මාව ගත්තට ඒ මාව තෝරගත්තට මට හැබැයි ඒකේ ප්‍රවීණ ගොඩක් හිටියට මට ගොඩක්ම හම්බුනේ සෙනුරයියවයි ධනංජය අයියවයි. හැබැයි මාධවී අක්කලා උපේක්ෂා අක්කලා ගොඩක් කට්ටිය එක්ක ඒ එක නාට්‍යයක එක වැඩක ඉන්න ලැබිච්ච එක මගේ වයසට මට ලොකු දෙයක් ඇත්තටම. දැන් වයස කීයද? 18යි. ශේෂ්ඨට ආවේ වයස කීයද? 8යි. අවුරුදු 10ක් නේ ශේෂ්ඨේ බලන් ගියාම අලුත් නෑ නේ. ඊට වඩා මාධවී ඔයා කොච්චර කාලද ශේෂ්ඨේ? 94 ඉඳලා. 94 දවසට පහුවදායි. මං හිතන්නේ සෙනුනේ. ඔයාගෙන් පස්සේ මම තමයි මෙතන ඉන්න මේ අඩුම වර්ෂ එක. සනුත් ඔයා කොච්චර කාලද? වයස අවුරුදු 3 ඉඳන්. හරිද? මම නම් එච්චර
ඔයත් එහෙම තමයි ඉතින් ඔය කිව්වට තමයි ප්‍රවීණ කියලා බලන් ගියාම මේ ඔක්කොම මට වඩා ශ්‍රේෂ්ඨ වැඩ කරපුවානේ. ඔව්. මේක තමයි ඒක සමරන්න හොඳම වෙලාව ගීතයක් ගායනා කරලා කාගේද ගීතේ? අනුද්‍රිගේ ගීතය. අනුද්‍රි. මියුසික්
මගේ කඳුළු පිසලන්නට නොහැකි වේද ඔබේ සිතට උදා ආදරේ මගේ ආදරේ අලුත් පෙමින් දිගා වෙලා ආවෝතින් මාව සොයා අතීතයට සමුදීලා පිළිගන්නට ඉඳී බලා මගේ ආදරේ මගේ ආදරේ ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැනුණාද මගේ ආදරේ මගේ ආදරේ හදට ඔබේ නොදැනුණාද මගේ ආදරේ මගේ ආදරේ මගේ ආදරේ නැත්ද බොහොම ස්තුතියි චමත්ක දැන් ගෙදර පුංචි කාලේ ඉඳන් දැකපු මල්ලි කාලයක් චබීවට හිටියා ක්‍රිකට් ගැහුවා හොඳට ඉගෙන ගත්තා රට ගියා කවුන්ටි ගැහුවා ලංකාවට ආවා දැන් නළුවෙක් ඈ ආව් ඕස්ට්‍රේලියා සමාවෙන්න වැරදුනා මොකද ඕනි වලට වෙනවනේ හරි හරියට වැඩසටහන් වැරදිලා මිනිස්සු UK වල මිනිස්සු කිව්වොත් අපේ රටේ හිටියේ නෑනේ සෙල්ව කියලා අපිට ප්‍රශ්නයක් වෙනවා. ඕස්ට්‍රේලියාව තමයි හිටියේ. දැන් සෙන්දරක පානකොට මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඇත්තටම කිව්වොත් මගේ ජීවිතේ වැදගත්ම පුද්ගලයා කවුද කියලා ඇහුවොත් ඒ සෙන්ද්‍ර. ඉතින් මං එයාව දැක්කේ පොඩි කාලේ ඉඳන් සහෝදරයෙක්. මං මගේ ජීවිතේ ගොඩාක් ආදරය කරන කෙනෙක්. ඒ වගේ දැකලා බෝල ගෙඩියක් වගේ දුවදුවා ඉඳලා. ඉතින් තිරේ මෙහෙම දකින්නකොට ඇත්තටම හදවතින්ම ගොඩාක් සතුටුයි. එයාට opportunities ගොඩාක් තිබ්බා මේ තැනට එන්න. ඉතින් ඒ නිසා එයාගේ talent එකක් hidden talent එකක් මම චරිතයි අපි හැමෝම එකතු වෙලා ඒක හඳුනාගත්තා. ඉතින් එයා ඒ වගේ ලස්සන චරිතයක් ලස්සන කොල්ලෙක් විදිහට මේ ටීවී එකේදී ඉන්නවා දකිද්දි ඇත්තටම හරිම ආසයි ආදරණීයයි කියන්න මට වචන තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ වෙලාවේ මම සෙන්වන නම් මම දෙනවා හොඳ හාදුවක් මගේ අක්කට. දෙන්නද? දෙන්නකෝ. කොහෙද ඔච්චරම ආදරේ කිව්වයින් පස්සේ නේද? සෙනුන දැන් ඔයාට මොකද හිතුනේ මේක දකිද්දි මේ රඟපෑම දකිද්දි දැන් අර කියනවා වගේ ටිකක් අමාරු වැඩක් මේ දෙන්නේ අක්කා හැබැයි අක්කත් ඔඩිෂන් කරලා ගත්තේනේ. ඔව්. මල්ලි කියලා නිකන් දුන්නේ නෑ තාම. ඒකෙත් බෙන්න අරින්නේ. එහෙම දකිද්දි මොන වගේ දෙයක්ද හිතුනේ මේ පුංචි තිරේ දකිද්දි සහ අපි දැක්කා පෝස්ටර් කැම්පේන් එකකුත් තිබ්බා මේ හැමතැනම පාරේ දැන් ඔයා ඉන්නවා මෙහෙම ජනප්‍රිය මාවතට මෙහෙම එනකොට මොන වගේ ෆීලිං එකක්ද ඒක? සතුටුයි. හැබැයි මං හිතනවා තව මේක හදාරන්න ඕනේ කියලා නැතුව අර අක්ක ප්‍රොඩියුසර් කියලා අක්කගේ හැම එකේම ඉඳලා හරියන්නේ නැහැ. හදාරලා ඒක හරියටම කරන්න ඕනේ කියන එක මං හිතනවා. හදාරනවා කියන්නේ දැන් මෙතනින් එහාට දැන් තාම අපේට රෙල් නාට්‍යයේ අඩක් පමණ තමයි රූගත කරලා තියෙන්නේ. තව ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ කාලේ ඔයාට හොඳ අවස්ථාවක් නේද මේක දැකලා මේ දේවල් ඉගෙන ගන්නවා කියන එකත් නේද? බැනුනුත් එක්ක ඔක්කොම ඔව් ඒක තමයි. මට විතරනේ බණ ට්‍රේනින් වලට මේ දවස්වල යනවා. ඔව් වොයිස් ට්‍රේනින් වලට යනවා. වොයිස් එකට තමයි පොඩ්ඩක් හරි. අතුල ජයසිංහ ළඟ. ඔව්. අතුල ජයසිංහ. හරිත් අය තමයි මතක් කරන්න ඕනේ හැම එකම. ඔව් හැම එකම ඔව්. ඔය වගේ තමයි බණින්නේ. මට විතරනේ බණි මේ එක්කෙනෙක්ටත් බණින්නේ මට විතරයි. හදාගන්නනේ. දැන් මෙහෙම පාරට වැස්සහම මෙහෙම මිනිස්සු අඳුරනවද මෙහෙම තාදී නළුවෙක් නෑ මම හිතුවේ Instagram එකේ විතරක් Instagram එකේ followers ලා ඉන්නවා followers ලා වැඩි වෙලා එකපාරට 10000කින් ඔය එක එපිසෝඩ් එකක් ගිහලා 10000 නම් මේ ශරද්දි 50ක් 60ක් යනවා වාර කී දෙනෙක් ඉන්නවද Instagram එකේ ඒක මෙතනට වැඩක් නැහැ මෙයාට කිසි දෙයක් වැඩක් නැහැ මෙයාට තරහ යනවා ප්‍රේමයේ වැඩක් නැහැ මෙයාට followers ලා වැඩක් නැහැ
මෙයාට මොනවද ෆොලෝවර්ස් ඔයා ඉතින් ෆේස් මේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ගිහලා මොකද මේ කොලේද මොකද කියන්නේ කොලේ නෙමෙයි ෆෝන් එක මේ කොලේ තියෙන දේ කියවන්නද කියන්නේ කියවත් දන්නවනේ දැන් නම් කමකුත් නෑ අවසාන හරියේ ඉන්න නිසා මට රේටින්ග්ස් ගන්න නම් ඒක හොඳම අවස්ථාව. හැබැයි එවැනි සරල රේටින්ග්ස් නෙවෙයි අපේ බලාපොරොත්තු. අපේ ගුණාත්මක රේට් එකක් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි හැමදාමත් විශ්වාස කරේ කවුන්ට් එක වැඩි කරගන්න නෙවෙයි චරිත්. ඔබ නිර්මාණකරුවෙක් හැටියට ඔබ බොහොම ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙලා තියෙනවා. එක දිගට නාට්‍ය කීපයක් විකාශය වීම හරහා. නමුත් මම දන්නවා ඔබේ අරමුණ ඔබේ ටාගට් එක තාදී කොතනද ගෙනියන්නද? විශේෂයෙන්ම මේ මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ITN වීකෙන්ඩ් එක ගොඩාක්ම මේ ක්ලැසික් ඩ්‍රාමාස් වලට තමයි අවස්ථාවක් දීලා තිබ්බේ. විශේෂයෙන්ම මගේ මීට කලින් මේ වෙලාවෙම ටෙලිකාස්ට් වෙච්ච සත්‍ය අපි පොඩ්ඩක් වෙන ආරයකට ගිය ඩ්‍රාමා එකක්. හැබැයි තාදි කියන්නේ මැදමාවතේ ඩ්‍රාමා එකක්. මම හිතන්නේ ඒක චාමර ලියනකොටම මට කිව්වේ මේක මේ පොඩක් ලව් තියාගෙන අපි මේක ඇතුළේ තියෙන අභ්‍යන්තරේ කතා කරමු. නැත්තම් එහෙම නිකන් මිනිස්සු හැමතිස්සෙම ඔළුව එක්කමක් වගේ වෙයි. මිනිස්සුන්ට මේක නිකන් A level ගණිත ප්‍රශ්න පත්‍රයක් විසඳනවා වගේ වෙයි. ඒක නිසා මිනිස්සුන්ට අර පොඩි රසාස්වාදයක් එක්ක පොඩි එහෙම කිචි කැවීමක් එක්ක යන්. එතකොට විෂුවලිත් අර හැමදාම තියෙන මේ අර ක්ලාසික් ඩ්‍රාමා එකක් වුවාම එන ස්ලෝ ගතිය තියන්නේ නැතුව අපි යන්. එතකොට ඒක දැක්කහම හිතේ සමහරලාට මේක අර හැමදාම යන නිකන් මල් නාට්‍යයක්ද කියලා. නමුත් ඒක අන්තර්ගතය වෙනස්. නමේ ඉඳන්ම හැමදේම මම ලොකු චැලෙන්ජ් එකක් තියෙන ඔඩියන්ස් එකට. පුළුවන් නම් මේ එක එපිසෝඩ් එකක් බලලා ඊගාව එපිසෝඩ් එකේ වෙන්නේ මොකද්ද කියලා කාට හරි කියන්න පුළුවන් නම් තාදී එකේ මම හිතනවා ඒක ලොකු චැලෙන්ජ් එකක් කියලා. මම ලියනවා මම කියනවා පුළුවන් නම් ඊගාවට වෙන්නේ මොකද්ද කියලා ITN YouTube නාලිකාව යට ඕගොල්ලෝ බැලුවට පස්සේ ලියන්න මේ සතියේ මෙහෙම මේ ඊගාව එපිසෝඩ් එක මෙහෙම වෙනවා කියලා. මට එහෙන විශ්වාසයක් තියෙනවා ඒක නෙමෙයි වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපි කළ යුතු දේ. සහ අර මේ අපි මෙහෙම ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන එක නෙමෙයි අපි කරන්න. අපි මේ විශේෂයෙන්ම මේ ලංකාවේ ඕනම තැනකට ඇන්ටනාවක් ඇතුව හෝ නැතුව පේන නාලිකාව තමයි ස්වාධීන රූපවාහිනී සේවය. මම හිතනවා බැක් ටු බැක් ඒ නාලිකාවත් එක්ක වැඩ කරන්න ලැබීම මගේ වාග්යක්. ඉතින් මේ අවස්ථාව මට උදා කරලා දීපු චමත්කා ඊරිස් ඒ වගේම චමත්කාගේ තාත්තා ජයලත් ඒ වගේම මේ ආයතනයේ සුදත් රෝහණ මහත්මයා ඇතුළු ඒ නාට්‍ය බලන පිරිස. ඉතින් ගුණාත්මක අපි කිසිම ඇත්තටම අපි නාට්‍ය දුන්නට පස්සේ ITN එකේ විතරයි අපි දන්නේ නැත්තේ ඊගාවට මොකද්ද අපිට වෙන්නේ කියලා. නැත්නම් අපිට පෞද්ගලිකව හරි කතා කරලා නාලිකාවක් එක්ක කතා කරලා දැනගන්න පුළුවන්. නමුත් ITN එකේ ලිඛිතව දැනුම් දෙනකන් අපි බලාගෙන ඉන්න ඕනේ. ඒක නිකන් අර ඉස්සර කාලේ ගෑනු ළමයෙකුට ලියුමක් කියලා පිළිතුරක් එනකම් බලා ඉන්නවා වගේ හරි මේ කුතුහලයෙන් බලාගෙන ඉන්න පීරියඩ් එකක්. මම හිතන්නේ ඒක ආවට පස්සේ ලොකු සතුටක්. මම හිතන්නේ ඒක අර හොඳ ප්‍රමිතිකරණයක් තියෙනවා කියන එකට සාධකයක් තහවුරුදයක් ලබා දෙනවා කියලා මේ ITN එකේ. ඉතින් මම හිතනවා අර ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදයේ ඉහළ මට්ටමට ගෙන යන්න කරන උත්සාහයේ තවත් එක අඩියක් වේවි තාදී. මම ආරාධනා කරනවා සීල දෙනාට මේක නරඹන්න කියලා. මේ චරිත මේ කියන්නේ මම මෙතන කතා කරපු චරිතවලට ලොකුවට කතා කරන්න අවස්ථාවක් දුන්නේ නැත්තේත් ඒ චරිත පිළිබඳව කියන්න මදාර කවුද කියන්න ඩැනියල් කවුද කියලා කියන්න නිරාශ කවුද කියලා කියන්න මම අවස්ථාවක් දුන්නේ නැත්තේත් ස්පොයිල් වෙයි කියලා බයයි කතාව මුලදී. මොකද අපි කතා කරොත් ඒක එළියට යනවා. අපි තියාගෙන යන කුතුහලය නැති වෙන නිසා. නමුත් මේ අය ඔබව රස ගන්නවාවි මට ඒක විශ්වාසයි. ඉතින් මම ලොකු සතුටක් සහ මේ අවස්ථාවක් ලැබුණා තරුණ සහ මේ අපේ මේ වයසේ ඒවට අපිට වඩා සීනියර්ත් එක්ක වැඩ කරන්න ලැබීම ඒ එක්ස්පීරියන්ස් එක සියලු දේවල් මම හිතනවා හැමෝම Tamanට පුළුවන් උපරිමයෙන්ම කරා. ඒවයි ප්‍රතිඵල මම හිතනවා අපි සියලු දෙනාට අනාගතයේදී භුක්ති විඳින්න ලැබෙවි කියලා. අනිවාර්යෙන්. මාධවී කල්පනා කරනවා දැන් මට කියන්න තියෙන අවසාන වශයෙන් මොකද අපි තව ටිකක් වෙලා දිනවා මාධවී වාර කල්පනා කරන. හරි ශිවාට මොකද කියන්න හිතන්නේ මේ ටෙලි නාට්‍ය නරඹන්න ඕනේ ඇයි? ඔයා ඉන්න නිසා විතරද? ඇහුන්නේ. ඔයා ඉන්න හින්දාද බලන්නේ? කට්ටිය බලන්න ඕනේ මං ඉන්න කියලා දහන්නේ. නෑ ඇයි තාදි බලන්න ඕනේ? ඇත්තටම අනිත් ඩ්‍රාමාස් වලට ඒක ගොඩක් වෙනස්. ඇත්තට චරිතය කිව්වා වගේ අර හැමෝම හිතන හැමෝම කරන එක නෙවෙයි. අපි හිතනවට ගොඩක් වෙනස් දෙයක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක හැමෝම බලන්න ඕනේ ඉතින්. මාධවී අවසාන වශයෙන් ඔන්නවාට අවස්ථාව තියෙනවා. ඇයි අපි තාදී නැරඹිය යුත්තේ?
ඇත්තරම හිතන්නේ නාට්‍ය නරඹන්න පුරුදු වෙලා ඉන්නවනේ මේ විවිධ බෙල්ට් වල මම හිතන්නේ ඔඩියන්ස් එකත් ඒ විදිහට බෙදිලා බලාපොරොත්තු දල්වාගෙන ඉඳගන්නේ දැන් මේ channel එක ඉස්සරහ ඉඳ ගන්නකොට මේ බෙල්ට් එක ගැන විශ්වාසය තියපු පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව තාදි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අර කැටගරයිස් කරනකොට මං හිතන විදිහට ටිකක් ත්‍රාස් එහෙම නැත්නම් ත්‍රිලර් ගණයට වැටෙන ටෙලි නාට්‍යයක්. එහෙම ටෙලි නාට්‍ය අපි දැකලා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් ලංකාවේ. එහෙම ගොඩක් නිර්මාණය වෙන්නෙම නැහැනේ. ඉතින් ඒ වුණාට චරිතයත් චමත්කාර එකතු වෙලා මේ නිර්මාණය කරපු නිර්මාණය මං හිතන්නේ මේ අලුත් අත්දැකීමක් වෙයි කියලා මං හිතනවා ප්‍රේක්ෂකාගාරයට. මට හරි බයයි කතා කරගෙන යන්න මං මොන හරි කියයි කියලා. මම ස්පොයිල් කරයි කියලා මට හිතෙනවා මං ඉන්න වැඩි කියන්න නැතුව ඉන්න. බලන්න තාදී. ඔව් තාදී නරඹන්න අර කියනවා වගේ ඊළඟ සතියේ මොකද වෙන්නේ කියලා පුළුවන් නම් කියන්න අපි හරියට කිව්වොතින් අපි තෑගි දෙමු නේද? දෙමු තෑගි. මොනවද කියන්නේ අපි තෑගි දෙනවා කොහොමද ඩ්‍රීම් ඩ්‍රෝන් වෙතිනුත් තෑගි ලබා දෙනවා ඔයගොල්ලන්ට. අර මං කිව්ව විදිහට සෙල්ෆි ගහලා දෙන අයට අපි පැමිණි ආරාධිතයන් සියලු දෙනාටම ඩ්‍රීම් ඩ්‍රෝන් වෙතින් පුංචි තිරණයක් ලබා දීලා තියෙනවා. ස්තුතිය පළ කරන්නට ඔබගේ දායකත්වයට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් රට වෙනුවෙන් නාලිකාව වෙනුවෙන් පැමිණීම නිසා අපි දැන් සූදානම් වෙන්නේ අවසාන මොහොතේදී පසුගිය සතියේ ජයග්‍රාහකයන් නම් කරන්න පවිත්‍රා නාකන්දල පයාගල සිට පයාගල බොහොම ලස්සන පළාතක් නේ අපේ තරුණ අපේ බොහොම දක්ෂ ගායකයෝ එහෙම ඉන්න පළාතක් නේද ඒක. අචිනි ජයසූරිය වගේම අචිනි ජයසූරිය සහ පවිත්‍රා තමයි ජයග්‍රහණය කළ තියෙන්නේ. අචිනි ජයසූරිය අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ වේයන්ගොඩේ ඉඳලා. ඔවුන්ගේ තෑගි පාර්සල් බොහොම ඉක්මනට ලැබෙන බවට මතක් කරමින් මේ රාත්‍රියේ අපි ඔබෙන් සමුගන්නට සූදානම චමත්කා පීරිස් නිෂ්පාදනය කරපු චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරපු සෙනුර පීරිස් රංගනයෙන් දායක වෙන තාදී ලිව්වේ චාමර කොඩිතුවක්කු. සුබ රාත්‍රියක් සියලු දෙනාටම ලබන සතියේ නැවත හමු වෙමු. නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස බැඳුණා සිත පිරුණා අද සෙනෙහස බැඳුණා රන්ඩොයම් කරල් පීතෙන ඔබේ දෙස නැවේ රන්රුවක් වගේ ඇතින් ඔබේ රුව පෙනේ ආදරේ පැඳී මහද සොසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා ඇනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස බැඳුණා සිත පිරුණා අද සෙනෙහස බැඳුණා එනු මැන මල් සිනාසලා ආදරේ බැඳී මහද සොසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නිරේ පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස බැඳුණා සිත පිරුණා අද සෙනෙහස බැඳුණා
සිත පිරුණා අද සිනහස බැඳුනා